භූගෝලීය තොරතුරු පද්ධතිය කියන මාතෘකාව යටතේ කතා බහ කළා අවසානයේ මම හිතන්නේ හිරුණී නෝට් එක ලියා ගන්න ඇති කියලා පහුගිය දවසේ අපි කතා බහ කළා භූගෝලීය තොරතුරු පද්ධතිය යොදාගෙන කටයුතු කරන ශාස්ත්‍ර පිළිබඳව. අවසානයේ අපි එතෙන්දී කතා කරලා තියෙනවා ශාස්ත්‍ර 9ක් යටතේ කතා කරලා තියෙනවා. ඒ වගේම අවසාන කතා කරලා තියෙන ශාස්ත්‍රය තමයි වනජීවීන් කළමනාකරණයේදී මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත ක්‍රමශිල්ප භාවිතා කරනවා කියන කතාව තමයි කියලා තියෙන්නේ. ඉතින්දී මම උදාහරණ සමග මේ නෝට් එක දීලා අවසන් කරලා තියෙනවා. ඊළඟට අපි යමු අද භූගෝලීය තොරතුරු පද්ධතිය කියන නූතන සිතියම් විද්‍යාවට බලපාපු ප්‍රධාන පළවෙනි සාධකය ගැන කතාව අවසන් කරලා අපිට දෙවෙනි සාධකය පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ GPS පද්ධතිය ගැන කතාව ආරම්භ කරන්න අද හැකියාව ලැබෙනවා. අපි යමු ඊළඟ මාතෘකාවට අපේ භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් සිදු කළ හැකි කාර්යයන්. දැන් ඔබ භූගෝලීය තොරතුරු පද්ධතිය සම්බන්ධ දීර්ඝ කතා බහක මේ වෙනකොටත් යෙදিলা තිනවා. එතකොට අපිට මේ වෙනකොට මේ කතා බහ කරපු දේවල් තුල මේ භූගෝලීය තොරතුරු පද්ධතියෙන් කළ හැකි කාර්යයන් මොනවද කියන එක දැනටම අවබෝධ වෙලා තියෙනවා. කළ හැකි කාර්යයන් පිළිබඳව. නමුත් අපි වෙනම මාතෘකාවක් යටතේ හේතුව තමයි විභාගයේදී අපිට මේක අහන්න පුළුවන්. භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් සිදු කළ හැකි කාර්යයන් මොනවද කියලා අපෙන් වෙනම අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් සමහර විට ඔබ ව්‍යාකූල තත්ත්වයටපත් වෙයි. අපි ඉගෙනගත්ත දේවල් එක්ක පොදු කාරණා යටතේ තමයි කළ හැකි කාර්යයන් ටික කතා කරන්නේ. නමුත් මේ මාතෘකාව වෙනම අරන් තියෙන්නේ ඒ ටික වෙන් කරලා වෙනම අපිට මේ පිළිබඳව කතා බහ කරන්න පුළුවන් නිසා. හොඳයි. එහෙනම් මේ බලන්න භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් සිදු කළ හැකි කාර්යයන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි විද්‍යානුකූල සිතියම් නිර්මාණකරණය. එතන බලන්න අපි දැක්කා හස්තික සිතියම් අතින් සිතියම් නිර්මාණය කරපු කාලේ විද්‍යානුකූල සිතියමක් නිර්මාණය කරන්න මිනිස්සුන්ට අවස්ථාව ලැබුණා කියලා කියන්න බෑ. නේද? විද්‍යානුකූල සිතියමක් වෙන්න නම් මොනවද සිතියමක තියෙන්න ඕනේ දේවල්? සිතියමේ තියෙන්න ඕනේ අනිවාර්ය අංග ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි සිතියමේ මාතෘකාවක් තියෙන්න ඕනේ. නේද? සිතියමේ මාතෘකාවක් තියෙන්න ඕනේ. ඊළඟට මේක නිවැරදිව දිශාගත කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දිශාවත් විද්‍යානුකූල සිතියමක නිවැරදිව දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ පරිමාණය. නිවැරදි පරිමාණයකට ඇඳලා තියෙන්නත් ඕනේ. විද්‍යානුකූල සිතියමක් වෙන්න නම් අපි අදපු සිතියමක් විද්‍යානුකූල පදනමට ඇතුළත් කරන්න නම් පරිමාණය නිවැරදිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි සිතියම තුල අන්තර්ගත දේවල් කියව ගන්න පහසු වෙන්න සූචකයක් ඉදිරිපත් කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ සිතියම සැබෑ ලෝකයට ගලපන්න අපි දන්නවා ඛණ්ඩාංක පද්ධති පාවිච්චි කරලානේ පීටීම් නිවැරදිව නිරූපණය කරන්නේ. ඒ නිසා මේ අපි අඳින සිතියම කිසියම් වූ ඛණ්ඩාංක පද්ධතියක් යොදපු සිතියමක් වෙන්නත් ඕන. මෙන්න මේ කියන මූලික සංරචක ටික තියෙන සිතියමක් තමයි ළමයි අපි කියන්නේ විද්‍යානුකූල සිතියමක් කියලා. විද්‍යානුකූලව නිර්මාණය කරපු සිතියමක් කියලා. දැන් අපි අතින් අඳින සිතියමකට මාතෘකාව දෙන්න පුළුවන් පහසුවෙන්. දිශාව දාන්නත් පුළුවන්. පරිමාණය දාන්නත් පුළුවන්. නේද? පරිමාණය දාන්න පුළුවන් අපිට නියෝජ්‍ය පරිමාණයේ විදිහට හරි රේඛීය පරිමාණයේ විදිහට දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. සූචකේ දාන්නත් පුළුවන්. නේද? දාන්න පුළුවන්. හැබැයි මෙන්න මේක ප්‍රශ්නයක් නේද? ඛණ්ඩාංක තලයක් අපිට නිකන් සිතියම මත නිකන් ඇදලා පෙන්නුවට ඒක විද්‍යානුකූල නිවැරදි ඛණ්ඩාංක තලයක් වෙන්නේ නැහෙනේ. නේද? ඒ නිසා අපිට අතින් අඳින හස්තික සිතියමක ඛණ්ඩාංක පද්ධතිය යෙදීමේ හැකියාව නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන අපිට ලැබෙන සුවිශේෂී වාසියක් තමයි මෙන්න මේ සිතියමකට ඛණ්ඩාංක පද්ධතියක් යෙදිය හැකි වීම කියන කාරණේ. එතකොට මෙන්න මේ කියන දේවල් අඩංගු කරපු සිතියමක් අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය යටතේ නිර්මාණය කර ගන්න පුළුවන්. ඒක අපි සරලව හඳුන්වනවා විද්‍යානුකූල සිතියමක් කියලා. හරි එහෙනම් භූගෝලීය තොරතුරු පද්ධතියෙන් කළ හැකි ප්‍රධානම කාර්යය තමයි විද්‍යානුකූල සිතියමක්. ඒ කියන්නේ සිතියම් විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන අය සම්මතයේ පිළිගන්නා නේද? නිවැරදියයි පිළිගන්නා සිතියමක් නිර්මාණය කරගන්න ඉඩ අවකාශ අපිට මේ හරහා ලබා දීලා තියෙනවා. අපි ඒක ලියමු පළවෙනි කාරණේට. අපි ඉස්සලා කියමු විද්‍යානුකූල සිතියමක තියෙන්න ඕනේ දේවල් මොනවද කියලා. ලියන්න මෙහෙම. විද්‍යානුකූල සිතියමක සිතියමේ නම ඒ කියන්නේ මාතෘකාව කියන එක සිතියමේ නම දිශාව පරිමාණය
පරිමාණය සූචකේ හා නැත්නම් ඒකට කියනවා යතුර කියලා කියනවා. ඇලේරක් දාලා ඒකත් ලියන්න. සූචකයේ ඇලේරක් යතුර හා ඛණ්ඩාංක පද්ධතිය යන සංරචක ඇතුළත් විය යුතුය. භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙන් සිතියමක් නිර්මාණය කරන විට ඉහත කී සියල්ල ඇතුළත් කළ නිවැරදි සිතියමක් නිර්මාණය කරගත හැකිය. හොඳයි එහෙනම් ඔන්න බලන්න භූගෝලීය තොරතුරු පද්ධතිය නැත්නම් GIS පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන් එක වැඩක් අපි කිව්වා. නිවැරදි විද්‍යානුකූල සිතියමක් හදාගන්න අපිට අවස්ථාව ලැබෙනවා. දෙවෙනි කාරණේ බලන්න කියනවා තේමා සිතියම් කීපයක් එකවර භාවිතා කරන්න පුළුවන්. නේද? තේමා සිතියම් කීපයක්. මට විනාඩියක් දෙන්න ළමයි. හොඳයි අපි මේ කියාගෙන ආවේ දෙවෙනි කාරණේ තේමා සිතියම් කීපයක් එකවර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ නේද? දැන් ඔබ දැක්කා කලින් මම GIS software එක open කරලා අර ලංකාවේ තේමා සිතියම් කීපයක් මම හිතන්නේ එතන තේමා සිතියම් 10ක් විතර තිබුණා. මාර්ග ජාලය තිබුණා, භූ විෂමතාවය දැක්වෙන එක තිබුණා, ඊළඟට ලංකාවේ නගර තිබුණා, ඊළඟට වනාන්තර තිබුණා,
නේද? ඊළඟට ජලාශ තිබුණා, ඊළඟට ගංගා පද්ධතිය තිබුණා. එතනම තිබුණා 10ක් විතර. නේද? ඒ වගේ අපිට තේමා සංඛ්‍යාව වැදගත් නෑ. මේ GIS කියන software එකේ තේමා 1000ක් වුණත් දාන්න පුළුවන් එකවර. දාලා ඒ ඔක්කොම ටික අපිට ඕපන් කරගෙන එකවර වැඩ කරන්න පුළුවන්. සිටිය ඒ ටික ඔක්කොම එකවර ඕපන් කරගත්තාම සිටියම සංකීර්ණ වෙනවා එක මිසක් අපිට පරිහරණයේදී සංකීර්ණ වෙනවා මිසක එහෙම නැත්නම් මේ GIS මෘදුකාංගය තුළ අපිට ඕනිම තේමා සිටියම් සංඛ්‍යාවක් භාවිතා කිරීමේ අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය තේමා විතරක් මොන හරි කාර්යයකදී අපිට අවශ්‍ය කරන්නේ තේමා 4යි නම් 4 විතරක් ඕපන් කරගෙන ඒකත් එක්ක වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ සිදු කළ හැකි වැදගත්ම කාර්යයක් තමයි තේමා සිතියම් කීපයක් එකවර භාවිත කිරීමට අවස්ථාව ලබා දීම. අපි පොඩ්ඩක් ඒක ගැන ලියමු. ලියන්න මෙහෙම. දැන් භූගෝලීය තොරතුරු පද්ධතිය කියනකොට වඩා ලේසිනේ GIS කියන එක මම මේ විදිහට කියන්න ඈ. හරි ලියන්න GIS වලදී තේමා සිතියම් විශාල ප්‍රමාණයක් සමග ලක්ෂාන් මොන ටියුට් එකේද ලියන්නේ කියලා අහනවා. ලක්ෂාන් ලියන්නේ මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියලා අලුත් ටියුට් එකක් දීලා තියෙනවා. ඒක ඔයාලට හම්බෙලා නැද්ද? නූතන සිතියම් විද්‍යාව කියලා අලුත් ටියුට් එකක් දීලා තියෙනවා. ඒක ඔයාලට හම්බෙලා නැද්ද? පොඩක් මට මැසේජ් එකක් දාන්න. ඒක ඔයාලට ලැබිලා නැද්ද? මේ මම ටියුට් දෙනකොට මේ ඔක්කොම ටික ජනනිලා ගෙදරට දීලා තියෙනවා. ඔයා ඇවිල්ලා ගෙනියන්න නැති ප්‍රශ්නයක් ඇත්තේ උතන. ජනනි ලක්ෂාන් ආවේ නැහැ ටියුට් ගෙනියන්න. ඒගොල්ලෝ තාත්තා ගෙනිච්ච සර්. ගෙනිච්චද? ඔව්. ටියුට් දෙකම ගෙනිච්චා. ටියුට් ටික ඔක්කොම ගෙනියලා තියෙන ගෙදරට. ගෙදර ගෙනිච්ච එකේ ඇති තාත්තෙන් අහලා බලන්න. නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියලා ටියුට් එකක් තියෙනවා. හරිද? පොඩ්ඩක් හොයලා බලන්න තියෙන අනිවාර්යෙන් ඇති ඈ. ඒ කියන්නේ ඔක්කොටම ඔයාලගේ ටියුට් සෙට් එක වෙනම එවන්නේ ගෙදරට. ඒ නිසා මම කරන්නේ කිසිම හේතුවක් නැහැ. හොඳයි. අපි ලියන්න යන්නේ GIS වලදී තේමා සිතියම් රාශියක් නැත්නම් තේමා සිතියම් කීපයක් සමග කටයුතු කිරීමේ හැකියාව නැත්නම් තේමා සිතියම් රාශියක් සමග කටයුතු කිරීමේ හැකියාව පවතී. එහිදී තේමා සිතියම් සංඛ්‍යාව නොවැදගත් වන අතර අවශ්‍ය සිතියම් තල පමණක් විවෘත කර ගනිමින් අදාළ කාර්ය පහසුවෙන් කර ගැනීමේ හැකියාව පවතී. හොඳයි ඊළඟට බලන්න තුන්වෙනි කාර්ය කියනවා භූගෝලීය දත්තනේ අපි පාවිච්චි කරන්නේ එක්ක අවකාශීය දත්ත එහෙම නැත්නම් අවකාශී නොවන දත්ත. මේ අවකාශීය දත්ත සහ අවකාශී නොවන දත්ත කියන එහෙම නැත්නම් පොදුවේ හඳුන්වන භූගෝලීය දත්ත මේ පද්ධතිය තුළ ඉතාම සුරක්ෂිතව ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවනේ මේ පද්ධතිය හැදිලා තියෙන්නේ පරිගණකයෙන්නේ. ඒකත් අපි දෘඩාංග මෘදුකාංග කියලා වර්ග දෙකකට බෙදලා අපි පූර්ව කතා බහක් කරලා තියෙනවනේ. ඒ නිසා මම ඊගනායි කතා කරන්න යන්නේ මේ පරිගණකයේ තියෙන මේ දෘඩාංග වලට හරි
මෘදුකාංගවලට හරි කිසියම් හානියක් සිද්ධ නොවුනොත් කිසියම් හානියක් සිද්ධ නොවුනොත් අපි ඒ තුල ගබඩා කරලා තියෙන දත්ත ටික අපිට අවශ්‍ය කාලයක් ඉතා සුරක්ෂිතව දඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පරිගණකයේ කිසියම් වූ නැවත ඕපන් කරගන්න බැරි ඔන් කරගන්න බැරි තත්ත්වයක් ආවොත් නම් ගැටලුවක් තමයි ඒ හાર્ඩ් ඩිස්ක් එක කියන එක දෘඩ රැටි කියන එක වෙනම අරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ දත්ත ටික වෙනම ගන්න. එහෙම නැත්නම් මේ පද්ධතියේ කිසියම් හානියක් නොවුනොත් ඒ දත්ත ටික වඩා සුරක්ෂිතව ගබඩා කරලා තියාගන්න පුළුවන් ඕනෑම කාලයක්. ඕනෑම කාලයක්. ඒක ආයි කාල සීමාවක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රඳවලා තබන්න පුළුවන් අවුරුදු ගාණක් ඕනේ. පද්ධතියේ කිසියම් හානියක් නොවන. මොන පද්ධතියේද? පරිගණක පද්ධතිය. ඒ නිසා අපිට එතන ලැබෙන වාසියක් තමයි කළ හැකි කාර්යයක් තමයි දත්ත ආරක්ෂිතව ගබඩා කර ගැනීමේ හැකියාව. අපිට මොන දත්තද ඕන වෙන්නේ කියලා කිව්වොත් අවකාශීය දත්ත නැත්නම් අවකාශී නොවන දත්ත. තනි වචනෙන් කිව්වොත් භූගෝලීය දත්ත. අපි කියමු මේ ගැන. ලියන්න. භූගෝලීය දත්ත. භූගෝලීය දත්ත. භූගෝලීය දත්ත පරිගණක පද්ධතියේ දෘඩ තැටිවල ගබඩා කර තැබෙන නිසා අවකාශීය හා අවකාශීය නොවන දත්ත දෘඩ තැටිවල ගබඩා කර තැබෙන නිසා අවකාශීය හා අවකාශීය නොවන දත්ත ඉතා සුරක්ෂිතව ගබඩා කර තැබිය හැකි වේ. පරිගණක පද්ධතියට හානියක් සිදු නොවන තාක් ඒවා වඩා සුරක්ෂිතව ගබඩා කර තැබිය හැකි වේ. හොඳයි, ඊළඟට බලන්න ඊළඟ කාරණේත් අපි හොඳින් දන්න දෙයක්. අපි විවිධ අවස්ථාවලදී මෙතෙක් කතා බහ කරපු මේ නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප තුල වරින් වර කතා කරපු දෙයක් ගැනමයි ඊළඟට කියන්නේ. අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත කියන දෙකම මේ පද්ධතිය තුල කළමනාකරණය කරන්න පුළුවන්. භාවිත කරන්න පුළුවන්. නේද? හැබැයි මීට පෙර තිබුණු ක්‍රමවලදී එහෙම පුළුවන්කමක් තිබුණේ නැහැ. නේද? නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප දිනු වෙන්න කලින් උත් සිතියම් ඇන්දන්නේ. හස්තික සිතියම් හොඳ උදාහරණයක් නේ. ඒ හස්තික සිතියම් වලදී අපිට පුළුවන්කම තිබුණේ අවකාශීය දත්ත ටික විතරයි පෙන්න ගන්න පුළුවන්කම තිබුණේ. නේද? කොහේ හරි තැනක කුඹුරක පිහිටීම පෙන්න ගන්න පුළුවන් වුණා. ඒ කුඹුර අයිතිකාරයා කවුද? ඒකට පෝර දාලාද, වගා කරලාද, අස්වැන්න කොච්චර ලැබෙනවද, පෝර කොච්චර දාලාද, මොනවද ඕවල තියෙන ඊ වර්ගයේ ඒවා අවකාශීය නොවන දත්තනේ. ඒ කිසිවක් අපිට එතෙන්දි පෙන්න ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි මේ භූගෝලීය තොරතුරු පද්ධතියේ භාවිතයට පැමිණීමත් සමග ඔය කියපු අවකාශීය දත්ත ටිකයි, ඔය කියපු අවකාශීය නොවන දත්ත ටිකයි කියන දෙකම දැන් මේ පද්ධතිය තුල කළමනාකරණය කරන්න පුළුවන්කම තියෙනවා. භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපිට ලැබෙන වාසියක්. කළ හැකි කාර්යයන් අතර ඒක ඊටාම වටින දෙයක්. අපි ඒක කියමු. GIS එන්න කලින් මේ අවකාශීය දත්ත විතරක් කළමනාකරණය කරන්න පුළුවන් වුණා. දැන් මේ අවකාශීය දත්ත සම්බන්ධිත අවකාශීය නොවන දත්ත කියන වර්ගයත් දෙකම මේ තුල කළමනාකරණය කිරීමේ හැකියාව තියෙන බව කියමු. කියන්න මෙහිම GIS භාවිතයට පැමිණීමට පෙර
භූගෝලීය දත්ත නිරූපණයේදී GIS භාවිතයට පැමිණීමට පෙර භූගෝලීය දත්ත නිරූපණයේදී අවකාශීය දත්ත පමණක් නිරූපණය කළ හැකිවත් GIS වල වර්ධනයත් සමග අවකාශීය නොවන දත්තද භාවිත කිරීමේ අවස්ථාව සැලසිණි. හොඳයි, ඊළඟට බලන්න කියනවා දත්ත විශ්ලේෂණය කළ හැකිවීම. දැන් බලන්න පුතේ, GIS එන්න කලින් මිනිස්සු සිතියම් ඇන්දානේ. අපි ඒකට කිව්වේ මොන සිතියම් විද්‍යාව කියලා? හස්තික සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පණි තිබුණේ එතන. නේද? අතින් සිතියම් අන්දර වැඩේ තිබුණේ. එදා මිනිස්සුන්ට පුළුවන්කම ලැබුණේ සිතියමක් ඇඳලා ඒක කාට හරි බලන්න ඉදිරිපත් කරන එක, ප්‍රදර්ශනය කරන එක විතරයි. නේද? එයාට ඒ සිතියම ඇඳලා ඒ සිතියම පාවිච්චි කරලා එවලෙම ඒ සිතියම නිර්මාණය කරන අවස්ථාවෙම විශ්ලේෂණ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. විශ්ලේෂණ කාර්ය කරන්න පුළුවන්කම උනේ වෙනම. නේද? සිතියම නිර්මාණය කළාට පස්සේ තමයි විශ්ලේෂණයන් සිද්ධ කරන්න වෙලා තිබුණේ. හැබැයි දැන් අපිට එහෙම නැහැ. භූගෝලීය තොරතුරු පද්ධතිය වර්ධනය වෙලා දියුණු වෙලා අද භාවිතයට පැමිණීමත් සමග අද පුළුවන් වෙලා තියෙනවා අපිට මේ කියන විශ්ලේෂණ සිතියම් නිර්මාණය කිරීමත් සමග ඒ සමගම ඒ අදාළ භූගෝලීය තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. නේද? විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. මම ඔයගලන්ට එදා කරලා පෙන්නුවා. අර වර්ග කිලෝමීටර් ප්‍රමාණයකට වඩා අඩු වනාන්තර ටික, වැඩි වනාන්තර ටික අපි එහෙම තෝරාගෙන හොයලා බලුවානේ, තේරුවානේ නේද? ලංකාවේ වනාන්තර පද්ධතිය දැක්වෙන තේමාවක් ඔයගලන්ට පෙන්නුවා. ඒකේ වර්ග කිලෝමීටර් හෙක්ටයාර් මෙච්චරට වඩා වැඩි වනාන්තර මොනවද? අඩු වනාන්තර මොනවද? මම තෝරලා පෙන්නුවා. ඒවා තමයි විශ්ලේෂණ. හැබැයි ඒ සිතියමක් අපි හිතමුකෝ ඒ වනාන්තර දැක්වෙන සිතියම අපි අතින් ඇඳලා කියලා. අතින් ඇඳපු වෙලාවේ අපිට එකපාරට පුළුවන් අර වගේ කෙටි කාලයක් තුළ මෙන්න මේවා තමයි මේ හෙක්ටයාර් 50000ට වඩා අඩු වනාන්තර, හෙක්ටයාර් 50000ට වඩා වැඩි වනාන්තර කියලා තෝරලා එක තත්පර කීපයකදී පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එහෙම සරල විශ්ලේෂණයක් කරන්න බෑ. නේද? එහෙම එකක්වත් බෑ. මේ ඊට වඩා ගොඩාක් උසස් නැත්නම් ඇඩ්වාන්ස් ඇනලයිසිස් මේකේ කරන්න පුළුවන්. විශ්ලේෂණය මේකේ කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේක ඉතාම වැදගත් මේ GIS. ඇයි? සිතියම් විශ්ලේෂණය කිරීමට අවස්ථාව මේ හරහා ලබා දීලා තියෙනවා. නිර්මාණයට වගේම විශ්ලේෂණයටත් අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක ලියමු. ලියන්න. GIS භාවිත කරමින් දැන් මේ GIS කිය කොට කරන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක. ඒක දන්නවනේ. ඒ නිසා මම බය නැතුව කියනවා GIS කියලා. ඔයගොල්ලෝ දන්න නිසා. GIS භාවිත කරමින් සිතියමක් නිර්මාණය කිරීම සිදු කළ හැකි මෙන්ම සිතියමක් නිර්මාණය කිරීම සිදු කළ හැකි මෙන්ම අවශ්‍ය නම් එම අවස්ථාවේදීම සිතියම විශ්ලේෂණය කිරීමටද මෙමගින් හැකි වේ. සිතියම විශ්ලේෂණය කිරීමටද මෙමගින් හැකි වේ.
එම විශ්ලේෂණය ඊටාම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා. එම විශ්ලේෂණය ඊටාම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා. ඊටාම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා වෙනස් වේ. හොඳයි. එහෙනම් විශ්ලේෂණයට තියෙන හැකියාව ගැන කියුවා. ඊළඟට තියෙන සිතියම් ආකෘති සකස් කරන්න පුළුවන්. දැන් අපි සිතියමක් කියලා නිර්වචනය කරපු තැනදී අපි කිව්වා මතකද? සිතියම් පාඩමේ මුලටම යන්න පොළොව තලයේ මතු පිට තියෙන භූදර්ශනය අපි කිව්වා ත්‍රිමාන. 3D භූදර්ශනයක් තියෙනවා. නේද? එතකොට සිතියමක් නිර්මාණය කිරීම කියන කාර්යයේදී අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ ත්‍රිමාන භූදර්ශනය ද්විමාන 2D බවට පත් වෙනවා. නේද? ත්‍රිමාන භූදර්ශනය ද්විමාන කිරීමක් නේ සිතියමකදී වෙන්නේ. සිතියමක් ගන්නවා වෙන්නේ ওই වැඩේ. එතකොට ඒ සාම්ප්‍රදායික සිතියම් විද්‍යාවලින් තමයි එහෙම අපි දැක්කේ. නේද? හස්තික සිතියම් නිර්මාණකරණය කරපු අවස්ථාවේ තමයි අපිට මේ අවස්ථාව දැක්කේ. ත්‍රිමාන භූදර්ශනයේ ද්විමාන පැතලි තලයක නිරූපණය කරපු සටහන තමයි සිතියම කියන්නේ. එතකොට දැන් ඒ වචනේ පොඩ්ඩක් අපිට ඉහාට හිතන්න වෙලා තියෙනවා. එයි දැන් GIS වලින් මේ වැඩේ කරනකොට මේ සිතියම නිර්මාණය කිරීම GIS හරහා කරනකොට අපිට ඕන නම් අර විශ්ලේෂණ වලදී අපි කියවනේ විශ්ලේෂණය කරන්න පුළුවන් කියලා. විශ්ලේෂණ සඳහා අපිට ඕන නම් පුළුවන්කමක් තියෙනවා 3D. ඒ කියන්නේ ත්‍රිමාන සිතියම් අඳින්න. හරි ත්‍රිමාන සිතියම් අඳින්න පුළුවන්කම තියෙනවා. දැන් භූෂමතාවයේ දක්වන සිතියමක් ඔබ දැක්කනේ. කලින් මම ලේයර්ස් පෙන්නපු වෙලාවේ ඔයගොල්ලන්ට පෙන්නුවා ලංකාවේ භූෂමතාව දක්වන සමෝච්ච රේඛා ටික ඇඳපු මේ ලේයර් එක. අපිට ඕන නම් පුළුවන්කම තියෙනවා ඒ කියන සමෝච්ච රේඛා වටිනාකම් ටික පාවිච්චි කළ මේ GIS වලින් ලංකාවේ භූෂමතාවයේ ත්‍රිමාන සිතියමක් අඳින්න. කඳු ටික උස්සලා හදලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න බලන්න අපිට පුළුවන්කම තියෙනවා මේ GIS පාවිච්චි දාවට පස්සේ දැන් අතින් අඳින කාලෙදී අපිට ත්‍රිමාන සිතියමක් කීයටම අඳින්න බෑනේ. නේද? හස්තික සිතියම් වලින් හස්තික සිතියම් නිර්මාණය කරපු මුල් අවදිවලදී අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ කවදාවත් ත්‍රිමාන සිතියමක් නිර්මාණය කරන්න. නේද? සැබෑ පොළවේ තත්ත්වය මෙන්න මෙහෙමයි කියලා මෙහෙම කඳු වැටි මෙහෙම තියෙනවා කියලා ඇදලා පෙන්වන සිතියමක් කවදාවත් ඇඳෙන්නේ නැහැ මිනිස්සු. නේද? එතකොට දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ GIS පාවිච්චි දාවත් එක්කම අර ද්විමාන සිතියමේ තිබිච්ච තොරතුරු ටික නැවත ඕනනම් ත්‍රිමාන කළා සිතියම් තලයේ මත ඇඳලා පෙන්නන්න. නේද? සිතියම් තලයේ මත නිර්මාණය කරලා පෙන්වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කළ හැකි සුවිශේෂීම කාර්යයක් තමයි ද්විමාන සිතියම් තලවල තිබෙන තොරතුරු ත්‍රිමාන සිතියම් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. නේද? ත්‍රිමාන සිතියම් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි ඒක කියමු. සිතියම් ආකෘති සැකසීමට හැකියවීම කියන කාර්යය. කියන්න GIS භාවිත කරමින් අවකාශීය දත්ත නිරූපණය කරන විට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඒ ඇසුරින් ත්‍රිමාන සිතියමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී. ත්‍රිමාන සිතියමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතී. ත්‍රිමාන සිතියම් නිර්මාණය කළ විට
ඒ ඇසුරින් විශ්ලේෂණයන් සිදු කිරීමද ඒ ඇසුරින් විශ්ලේෂණයන් සිදු කිරීමද ඉතා පහසු වේ. ඉතා පහසු වේ. හොඳයි. ඊළඟට බලන්න පුතේ අනාගත පුරෝගතනයන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනවා. මේ මොකද්ද මේ කියන්නේ? ඔය විශ්ලේෂණ වලදී ලැබෙන වාසියක්. සිතියම් විශ්ලේෂණයේදී ලැබෙන වාසියක් තමයි ඔය කියන්නේ. දැන් කියනවනේ අර ත්‍රිමාන භූදර්ශනයේ සැබෑ පොළොවේ තියෙන ත්‍රිමාන භූදර්ශනයේ තොරතුරු ටික තමයි අපි සිතියමක ද්විමාන තලයක නිරූපණය කරන්නේ. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට සමෝජනයක අසහනක් තමයි ඔය එක තලයක් විදිහට අපි අරගෙන කටයුතු කරන්නේ. නේද? මෙන්න එක තලයක් අපි හිතමු මෙහෙම තමයි තියෙන්නේ කියලා. ඔන්නම කඳු වැටි කඳු කෙල් වැටි දෙකක් කොහොම තියෙනවා. අපිට මේක දැන් සිතියමක ගත්තොත් මේක පේන්නේ මෙහෙමනේ. නේද? ඔන්න සාමාන්‍ය සිතියමක එහෙම නැත්නම් මේ GIS වලින් හදපු සිතියමකක් පේන්නේ මෙහෙමයි. අපිට අවශ්‍ය නම් අපි කියන්නේ මේක 3D කරගන්න පුළුවන් කියලා. ත්‍රිමාන කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කඳු වැටි දෙක මෙන්න මෙහෙම බීටලා තියෙනවා කියලා මේ ත්‍රිමාන ආකෘතියක් ඇඳ ගන්න පුළුවන්. මීට වඩා හොඳ ත්‍රිමාන ආකෘතියක් ඇඳ හැකියි. හරි. එතකොට කඳු වැටි මෙහෙම බීටලා තියෙනවා. හරි. ඊළඟට ගංගා මේව දිගේ ගලනවා මේ නිම්න දිගේ නේද? එහෙම ඇඳීමේ හැකියාව තියෙනවා. දැන් මෙහෙම එකක් ඇඳගත්තාම අපිට ඕන නම් මේව පාවිච්චි කරන්න පුළුවන් විශ්ලේෂණ වලට. දැන් ඔය අවසානයේ කියපු නෝට් එකේ කියපුවනේ නේද? ත්‍රිමාණාකෘති පාවිච්චි කරන්න පුළුවන් විශ්ලේෂණ වලට. දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකො මෙන්න තියෙනවා ගංගා දෝණිය. හරි? මේ ගංගා දෝණිය මේ ගංගා දෝණිය ඉහළ පෝෂක කලාපය. හරි? අතු ගංගාවට කුඩා ජල මාර්ගයක තුලා මේවා පෝෂක කලාපයක් ඇතුළත මේ ගංගා දෝණිය. අපි හිතමු මේ ගංගා දෝණිය අපි ත්‍රිමාන සිතියමක් නිර්මාණය කරගත්තා කියලා. කඳු වැටි ටික ඇඳලා මේ ගංගා දෝණියක් දාලා මේ ත්‍රිමාන සිතියමක් හදාගෙන තියෙනවා දැන් අපි. හරි? එතකොට මෙන්න මේ ගංගා දෝණියේ මෙන්න මේ පහළ කොටස හැම වෙලේම අපිට පේනවානේ මේ ගම් වතුරට යට වෙනවා. මෙන්න මේ කොටස් ටික ගම් වතුරට යට වෙනවා. හරි? නිතර ගඟ ගල්ලා පිටාර ගල්ලා ගම් වතුරට යට වෙනවා. එතකොට ත්‍රිමානාකෘති සිතියමක් හදාගත්තාම අපිට ඕන නම් විශ්ලේෂණ කරන්න පුළුවන් මෙන්න මේක. ඉහළ පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ලැබෙනකොට මෙහෙට මිලිමීටර් 100ක වැස්සක් වැටෙනකොට පල්ලෙහා ගංගා නිම්නය පහළ ගංගා නිම්නය කොච්චර අඩි ගාණක් උතුරනවද? ජල මට්ටම කොච්චර ඉහළ ගිහිල්ලා කොච්චර අඩි ගාණක් උතුරලා පිටාර ගන්න කොච්චර දුරකට යට කළා දානවා. මීටර ගඟේ ඉඳලා මීටර කොච්චරක් දෙපැත්තට වතුර පැතිරලා යනවද බලන්න පුළුවන්. නේද? ඊළඟ මිලිමීටර් 150ක් වයින්කොට 150ක් වයින්කොට මේ පහළ නිම්නයේ උතුරලා ජලය ගලා යන ව්‍යාප්තික සීමාව තව කොච්චර ඈතට යනවා. ඊළඟට මිලිමීටර් 250කට වඩා වර්ෂාපතනයක් ලැබුණොත් කොච්චර මේ ගඟ උතුරලා කොච්චර දුරකට මේ දෙපැත්ත යට කළා දානවා. අන්න එහෙම මේ අපිට මේ උපකල්පන නැත්තම් අපි උපකල්පන නෙමෙයි පුරෝකතන වලට එන්න පුළුවන්. ඒ එන්නේ මොනව කරාද? අර අපි කලින් කිව්වනේ ත්‍රිමාණාකෘති සිතියම් නිර්මාණය කරන්න පුළුවන්. අන්නේ ත්‍රිමාණාකෘති සිතියම් ඇසුරින් තමයි මේ ගම් වතුර වගේ දේවල් විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන පුරෝගතනය කිරීමේ හැකියාව තියෙන. හරි සමහරට ඔබ මාධ්‍ය මගින් ආපදා සම්බන්ධ අනාවැකි ප්‍රකාශ කරනකොට ඒ වගේම තමයි ආපදා සම්බන්ධයෙන් සිදුවෙච්ච තොරතුරු ඉදිරිපත් කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ GIS වලින් හදපු ත්‍රිමාණාකෘති ඔයගලන්ට පෙන්නනවා. නේද? සැබෑ පොළොව තියෙන්නේ මෙහිමයි නාය ගියේ මෙච්චර ප්‍රමාණයක් යට වෙලා තියෙනවා නේද? ගම් වතුරට යට වෙලා තියෙන ප්‍රමාණය මෙහිමයි. එහෙම ත්‍රිමාණාකෘති හදලා පෙන්නන අවස්ථා තියෙනවා මාධ්‍ය මගින්. නේද? ඒ හදන්නේ මේ GIS. එහෙනම් ඔන්න GIS වලින් කරන්න පුළුවන් එක කාර්යයක් තමයි ත්‍රිමාණාකෘති සිතියම් නිර්මාණය කිරීම කළාට පස්සේ ඕනනම් යම් සංසිද්ධීන් පිළිබඳ පුරෝකතනයන්ට එළඹීමේ හැකියාව නේද? ඒවා විශ්ලේෂණය කරලා ඒ අසුරින් පුරෝකතනය කිරීමේ හැකියාවන් පවතිනවා. අපි ලියමු ඒක. මෙයන්න ත්‍රිමාණ ආකෘති සිතියම් නිර්මාණකරණයෙන් පසුව ත්‍රිමාණ ආකෘති සිතියම් නිර්මාණකරණයෙන් පසුව ත්‍රිමාණ ආකෘති සිතියම් නිර්මාණකරණයෙන් පසුව ඒවා ප්‍රයෝජනයට ගනිමින්
ඒවා ප්‍රයෝජනෙට ගනිමින් එක් එක් විචල්යන් පිළිබඳව නැත්නම් එක් එක් සංසිද්ධීන් පිළිබඳව පුරෝකථනයන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. පුරෝකථනයන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. උදාහරණයක් ලියන්න. උදාහරණ ගංගා ද්‍රෝණියක ත්‍රිමාන ආකෘතියක් ඇසුරින් ගං වතුර පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීම. ගංගා ද්‍රෝණියක ත්‍රිමානාකෘතියක් ඇසුරින් ගං වතුර පුරෝකථනය කිරීම. තව වගේ උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් පොතේ. ඕනනම් භූෂමතා සිතියමක ත්‍රිමානාකෘතියක් ඇසුරින් නායාම් පිළිබඳ පුරෝකථන ඉදිරිපත් කිරීම කියන්නත් පුළුවන්. ඒ වගේ තව උදාහරණ ගොඩක් තියෙනවා. එකක් ඇති. හොඳයි. එහෙනම් අපි කතා කළා භූගෝලීය තොරතුරු පද්ධති මාගෙන් සිදු කළ හැකි කාර්යයන් ගණනාවක් තවත් එකක් තියෙනවා. දත්ත පහසුවෙන් යාවත් කාලීන කිරීමට හැකි වීම. දැන් බලන්න මෙන්න මෙහෙම සිතියමක් තියෙනවා. හරි? අපි හිතමු මේ තියෙන්නේ මේ අර අපි දැක්ක වනාන්තර සිතියම කියලා හිතන්නකො. ඒකෙන් කෑල්ලක් නේ තියෙන්නේ. මෙන්න හඳුනාගත්ත රක්ෂිත වනාන්තර ටිකක් මේ සිතියමේ පෙන්නලා තියෙනවා. හරි? ඒවා ව්‍යාප්තිය තමයි මේ තියෙන්නේ. මේව තියෙනවා. අපි හිතමු දැන් මේ විදිහට දැන් ඔබ දන්නවා ගිය වර බලයට පත් වෙලා හිටපු ආණ්ඩුවේ නේද? නමින්ම කිව්වොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ දූරකාලීන නිමා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පාරිසරික වශයෙන්ම යහපත් වැඩක් කරලා කියන්නේ නේද? අයහපත් වැඩ පෙලක් කරලා නේද? යහපත් හොඳ වැඩකුත් කරලා ගියා. මොකද්ද කරපු වැඩි? සිංහරාජයට තිබුණනේ හෙක්ටයාර 11600ක බිම් ප්‍රමාණය නේද? අර ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයටපත් කළ තිබුණු සිංහරාජයට තිබුණේ හෙක්ටයාර 11600. හරි යුනෙස්කෝ සීමා කරපු සීමාමායිම ඇතුලේ. හැබැයි මේ මිනිස්සයා මොකද කළේ? මේ සිංහරාජය සහ ඊට යාබද පරිවාර රක්ෂිත කලාප සියල්ල එකතු කරලා කැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයටපත් කළ සිංහරාජයේ බිම් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කළා. හරි? ඒක හොඳ වැඩක්. පරිසරය පැත්තෙන් බලනකොට හොඳ වැඩක්. ඉතාම හොඳ වැඩක්. ඒකෙන් පස්සේනේ අර රක්වාන පැත්තේ අර පෝටලයකට එලිපෙලි කරනවා කියලා අර සිරස වැඩසටහන ආපු ගෑනු ළමයා කිව්වා කියලා නේද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා පස්සේ ඒවා මිනිසුන්ගේ පුද්ගලික ඉඩම් අර පස්සේ ගහපු ගැසට් එක නිසා මේවා සිංහරාජයට අයිති වුණා කියලා චෝදනාවක් කළා. මහා ලොකු කතාවක් ඇදලා ඊට පස්සේ නේද? කොහොම නමුත් එයා මේ වැඩේ කළා. සිංහරාජය 3 ගුණයකින් වටේ තියෙන පරිවාර රක්ෂිත කලාපත් ඔක්කොම එකතු කරලා 3 ගුණයකින් ලොකු කළා. හොඳයි. අපි හිතමු එහෙම වැඩක් දැන් වෙනවා. දැන් මේ ඇඳලා තියෙන මැප් එක. හරි? මේක අපි අතින් ඇඳපු මැප් එක. හස්තික සිටියම. දැන් ඔහොම වැඩක් වෙනවා. අපි හිතමු මේ තියෙන සිංහරාජය. හරි? මේ තියෙන සිංහරාජය. ඔය වැඩේ කළාට පස්සේ දැන් මේකේ බිම් ප්‍රමාණය වටේ තියෙන වනාන්තර කෑලි ටිකත් එකතු කරලා 3 ගුණයක් වැඩි කළා කියලානේ මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මේ ඇඳපු මැප් එක ආපහු සංශෝධනය කරන්න වෙනවා. අර වටේ තිබිච්ච පරිවාර වනාන්තර කලාප ටිකත් එකතු කරලා අර වැඩේ කළාට පස්සේ දැන් සිංහරාජ සීමාව මෙන්න අලුත් සීමාව බවට පත් කරලා මෙන්න මේ පිටස්තරව තිබිච්ච පරිවාර වනාන්තර ටිකත් මේකට ඇතුල් කරලා අලුතින් බවුන්ඩරි එක අඳින්න දෙනවා. පරණ එක අයින් කරලා දාලා. දැන් අපිට අතින් ඇඳපු මැප් එක මේ වැඩේ මේ විදිහට ලේසියෙන් කරන්න පුළුවන්. කලින් තිබිච්ච මායම මැකුවා. මකලා අර පුරුල් කරපු සීමාවත් ඇතුළත් කරලා දැන් අලුත් එක ඇදලා තියෙනවා. එතකොට මේ වැඩේ කළාම මේ වැඩේ කරන්න ගියාම අපි කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? අර පරණ තිබිච්ච සිතියමම පැත්තකට දාන්න. නේද? දාලා අලුත් එක අඳින්න වෙනවා. එහෙනම් මෙන්න හස්තික සිතිය නිර්මාණකරණයේදී යාවත්කාලීන කිරීමක් සිද්ධ කරන්න වුණොත් කිසියම් භූගෝලීය ලක්ෂණයක නේද? කිසියම් රූප මිතියක අපි හිතමුකෝ මෙහෙම දෙයක් දැන් භූෂමතාවය වගේ දේවල්
වෙනස් වෙනවා. ඊට වඩා වේගයෙන් වෙනස් වෙනවානේ භූමි පරිභෝගය වගේ නේද? දැන් නාගරික පරිසරයකටම ගියොත් මේ අවුරුද්දේ කුඹුරක් විතර තිබිච්ච එක ලබන අවුරුද්දේ කියලා බලනකොට කුඹුරක් නෙමෙයි. එතන ගොඩ කරලා ගොඩ නැගිල්ලක් හදනවා. නේද? වහා වෙනස් වෙනවා. එතන මැප් එකත් අප්ඩේට් වෙන්න ඕනේ. නේද? භූමි පරිභෝගය වෙනස් වෙනකොට මැප් එකත් අප්ඩේට් කරන්න ඕනේ හරියට. නැත්තම් ඒක එහෙමම තිබුණොත් මොකද වෙන්නේ? තව අවුරුදු 5ක් 6ක් ගිහලා බලනකොට කවුරු හරි අධ්‍යයනය කළොත් මේ මෙතන ෂෝක් කුඹුරක් තියෙනවානේ මේක මේ මොන හරි පාරිසරික වශයෙන් වටිනාකාරයකට යොදා ගන්න පුළුවන් නේ කියලා මැප් එක බලලා ගිහලා ශේෂ්ත්‍රය බලනකොට ඒ කුඹුර නැහැ. ඇයි? අර කියපු ගොඩ කිරීම කරලා ගොඩනැගිලි සංකීර්ණය ඉදි කරලා මැප් එක අප්ඩේට් වෙලා නැහැ. නේද? බලපු කෙනාට වැරදි තොරතුරු දීලා. ඒ නිසා සිතියම් කරන ක්‍රියාවලිය යාවත් කාලීන කිරීම නිතර කරන්න. එතකොට මේ කියන්න හදන්නේ හස්තික සිතියම් නිර්මාණකරණයේදී යාවත් කාලීන කිරීම ඉතා අසීරුයි. ඇයි? වෙනස් වුණොත් ආයෙ යදින්න. වෙනස් වුණොත් මුල ඉඳලා ආයෙ යදින්න. නේද? හැබැයි GIS වලදී එහෙම නැහැ. data set එක තියෙනවනේ. දත්ත ටික තියෙනවා. නේද? අන්න එතකොට අලුතින් කැලලක් එකතු වුණොත් පහසුවෙන් පරණ එක්කෙනත් එක්ක ඒක ජොයින් කරගන්න. එකතු කරගන්න. ඊළඟට තිබිච්ච එකක් අයින් කරන්නත් වෙන අවස්ථා වෙන්න පුළුවන්. නේද? දැන් ওই සිංහරාජ තුන්ගුණේගේ ලොකු කලාව වගේ සිංහරාජ තවුනේ මේ දෙගුණේකින් විතර කුඩා කරලා දාන්නත් පුළුවන් කෙනෙකුට ඕන. නේද? කරන්න බෑ. අපි හිතමු කරාගෙන මෙන්න මේ වගේ කොටසක් දැන් බෙදලා දෙනවා. ඔය පුත්තලම් පැත්තේ විල්පත්තුර කරපු වැඩේ වගේ කොල්ල. නේද? මේ පැත්ත ජනවාසකරණය කරන්න ගෙවල් වල හදන්න මිනිසුන්ට කැයට කල්ලා බෙදලා දෙනවා. එහෙම වෙන්න බැරි කමකුත් නැහැ දැන් මේ රටේ වෙනියම හැටියට. සිංහරාජට එහෙම එකක් වෙන්න බැරි කමක් නැහැ. හරි? එතකොට මේ වගේ බෙදලා දුන්නා නම් ඒ මැප් එක අප්ඩේට් කරන්න බෑ. නේද? එයි නැත්නම් සිංහරාජ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දත්ත ගන්න යන කෙනෙකුට සිතියම දිහා බලලා වැරදි දත්ත ගන්නවා. ඒක වළක්වන්න නම් මැප් එක අප්ඩේට් කරන්න. නේද? එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා GIS වලින් සිතියම යාවත්කාලීන කරන්න පුළුවන් පහසුවෙන්. හස්තික සිතියම් යාවත්කාලීන කරනවට වඩා පහසුවෙන් GIS වලින් නැත්නම් භූගෝලීය තොරතුරු පද්ධතියෙන් සිතියම් නිර්මාණය කිරීමේදී අවශ්‍ය තැන් ඉතා කෙටි කාලයක් තුළ යාවත්කාලීන කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. නේද? ඒ සඳහා යන කාලීය ශ්‍රමය ඉතාම අඩුවෙන් වැය කරලා තමයි කරගන්නේ. පුළුවන් වෙන්නේ නේද? හස්තික සිතියම් නිර්මාණ කරන්නේදී එහෙම නෑ. ලොකු කාලයක් වැය වෙනවා. ඒ වගේ මේක ඉතා අසීරු කාර්යයක්. හොඳයි. අපි එන ලියමු අන්තිම කාරණේ. GIS භාවිතයෙන් සිතියම් නිර්මාණය කරන විට GIS භාවිතයෙන් සිතියම් නිර්මාණය කරන විට ඒ ආශ්‍රිත යාවත්කාලීන කිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි වේ. ඒ ආශ්‍රිත යාවත්කාලීන කිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි වේ. හොඳයි එහෙනම් කෙටියෙන්ම කිව්වේ ඔය ප්‍රමාණවත් කාරණේ දීර්ඝව පැහැදිලි කරපු නිසා එහෙනම් භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිත කරමින් කළ හැකි කාර්යයන් මොනවද කියලා අහුවොත් අර පාඩම ආරම්භයේ ඉඳලා මේ දක්වා කතා බහ කරපු දේවල්මයි නැවත ඉස්මතු කළේ කියන එක ඔබට දැන් පේන්නේ නැති නේද? කාරණා ටික පැහැදිලි කරගත්තට පස්සේ දන්නම දේවල් ටිකක් තමයි ආයෙ කතා කරන්නේ. ඒ නිසා ප්‍රශ්න අහන්නේ ඕයන් තමයි කළ හැකි කාර්යයන් හයි ඊළඟ භූගෝලීය තොරතුරු පද්ධතිය වාසිය හයි අපි ඊළඟ කතා කරන්න යන හදනනේ. ඒත් අපි බොහෝ දේවල් තියෙන්නේ දන්න දේවල් කතා බහ කරපු දේවල්. ඒ නිසා අපි මම ඔයගලන්ට ඊළඟ ස්ලයිඩ් එක ෂෙයා කරනවා. ඒ ෂෙයා කරාට පස්සේ මේ භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසි ටික අංක දාලා පෙළට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දේවල් ගැන කතා කරන්නේ. හරි? ඊළඟ ස්ලයිඩ් එක මම ෂෙයා කරනවා. ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න. භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසි. දැන් බලන්නකෝ ඔයගොල්ලන්ට මේ පේනවා ඇති වාසි වලක් තියෙන කාරණා මොනවද කියලා නේද නේ? ඔය දන්න දේවල්මනේ. ඒ නිසා මේව කතා කරන්න දෙයක්වත් නැහැ. අපි ලියමු.
ඉක්මනට ලියන්න ඔය දැන් පේන ටික තව තියෙනවා ඈ. භූගෝලීය ලක්ෂණ වල පිහිටීම් නිවැරදි දක්වන්න පුළුවන් කියන එක මුලින්ම කතා කරපු දෙයක්. එහෙනම් ඉතින් ඒක භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසියක්. ඊළඟට සිතියම් සැකසීම ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි වීම. ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි වීම නේද? කාලය මුදල් ශ්‍රමය අවම වශයෙන් යොදවලා මේ වැඩේ ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්. ලියන්නකො ඉක්මනට මේ මේ ස්ලයිඩ් එකේ පේන ටික ලියලා ඉවරනම අත උස්සන්න මම එතකොට ඊළඟ ටික පෙන්නන්න. එක්කෙනෙක් වැඩ ඉවරයි. දැන් ඔයගොල්ලන්ට මේ පෞගිය ඒව වීඩියෝ දාපු අප්ලෝඩ් කරපුවා මේ ලින්ක් එක එවනවා ඔයගොල්ලෝ බලනව නේද? මම හිතනවා එයා බලලා අඩුපාඩු තියෙන අය වැඩ කරලා සම්පූර්ණ කරගන්නවා ඇති කියලා මම හිතනවා ඈ. දැන් අද උදේත් මම වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට එවුවා. දැන් අපේ පන්තියේ සඳුදා සහ ඉරිදා කියන දෙකේම යනවනේ. නේද? සඳුදා එක පාඩමක් යනවා ඉරිදා මේ පන්තියේ මේ පාඩම යනවා. එහෙමනේ යන්නේ. ඒ දෙකටම අදාළ ඒවා අප්ලෝඩ් කෙරෙනවා තෝරාගෙන බේරගෙන අටලවා ගන්න නැතුව අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඕනේ ඕගොල්ලෝ.
හොඳයි දෙන්නෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ කාලේ ප්‍රමාණවත්. අපි යමු මේ ඊළඟ තවත් එකක් මේ ස්ලයිඩ් එකේ තියෙන ඔයගලන්ට පේනවා ඇති. සිතියමට ඛණ්ඩාංක පද්ධතියක් යෙදිය හැකි වීම. ඒකත් ලියන්න. සිතියමට ඛණ්ඩාංක පද්ධතියක් යෙදිය හැකි වීම. ඊළඟට බහු විෂයානුබද්ධ ප්‍රවේශය. බහු විෂයානුබද්ධ ප්‍රවේශය. අනේ බහු විෂයානුබද්ධ ප්‍රවේශය කියන එක ඉදිරියෙන් කෙටි ඉරක් දාලා ලියන්නකෝ දේ. මෙන්න මේකයි ඔකේ අදහස. දැන් භූගෝල විද්‍යාඥයින්ට විතරක්ම නෙමෙයි මේ GIS වැදගත් වෙන්නේ. හරිද? භූගෝල විද්‍යාඥයෝ විතරක් නෙමෙයි GIS පාවිච්චි කරන්නේ. තව ශේෂ්ත්‍ර ගණනාවක පුද්ගලයෝ මේ GIS කියන මේ මෙවලම භාවිත කරනවා. දැන් උදාහරණයක් විදිහට බිම් මැන්නේ. හරි? මිනින්දෝරු කටයුතු කරන අය ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊළඟට යුද කටයුතු සිදු කරන අය ඒගොල්ලෝ GIS පාවිච්චි කරනවා. ඊළඟට මේ ඔය සංරක්ෂණ කටයුතු වනාන්තර වනජීවීන් වගේ සංරක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම් පරිසර විද්‍යාඥයෝ ආපදා කළමනාකරණ සම්බන්ධයෙන් කටයුතු කරන අය නාගරික කළමනාකරණ කටයුතු සිදු කරන අය මේ වගේ විවිධ පාර්ශවයන් මේ මේ කියන භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. ඒ නිසා බහු විෂයානුබද්ධ ප්‍රවේශය කියලා අදහස් කරන්නේ මේ එක් එක් විෂයන්ට අදාළ කරන තොරතුරු ඉතාම පහසුවෙන් හුවමාරු කරගෙන හැමෝටම පාවිච්චි කරගන්න පුළුවන් පද්ධතියක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි අර පාවිච්චි කර software එකේ අපි open කරලා පෙන්වන්නේ වනාන්තර පද්ධතිය ලංකාවේ නේද? වනාන්තර layer එකක් පෙන්වීමම ඊළඟට පෙන්වන්නේ මේ ඒ වනාන්තර පද්ධතිය කාගේ තොරතුරු වලින් ගත් එකක් වෙන්නේ නැද්ද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු ඒගොල්ලෝ GIS හරහා කරනකොට නිර්මාණය කරපු එකක් වෙන්නේ නැහැ. අපිට ඒක ගන්න පුළුවන්කම ලැබුණා. භූගෝල විද්‍යාඥයෝ අපිට ඒක පරිහරණයට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැක්කා ශ්‍රී ලංකාවේ භූෂමතාවය දක්වන ලේයර් එකකුත් තිබුණා. සමෝච්ච රේඛා ටිකක් අඳලා බොහොම සංකීර්ණ එකක් වෙන්නේ නේද? ඒක අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යාලයකින් ගත්ත ලේයර් එකක් වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න අපිට පුළුවන්කම තියෙනවා ඒක ඒගොල්ලන්ගේ අරගෙන අර කරගොල්ලන්ගෙන් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ දෙකම පාවිච්චි කරලා අපිට අවශ්‍ය කාර්ය කරගන්න. එහෙනම් මේ කියන්නේ බහු විෂයානුබද්ධ ප්‍රවේශය කියන එක අදහස් වෙන්නේ භූගෝලීය තොරතුරු පද්ධති විවිධ විශේෂ ශාස්ත්‍ර තුල පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙන නිසා හැම දිනාටම අවශ්‍ය දත්ත උවමාරු කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා කියන කාරණේ. ඒ නිසා අනිත් කාරණේ ලියන්න කලින් බහු විෂයානුබද්ධ ප්‍රවේශය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා. අනිත් දේවල් පැහැදිලි කරලා ලියන්න තරම් ඒව නෙමෙයි. නිසා මෙහෙම ලියන්න බහු විෂයානුබද්ධ ප්‍රවේශය කියන තැන කෙටි ඉරක් ඉස්සරහින් දාලා මේන් අදහස් වන්නේ GIS මේ අදහස් වන්නේ GIS විවිධ විශේෂ ශාස්ත්‍රවල පාර්ශවයන් විසින් භාවිත කරන නිසා එක් එක් පාර්ශවයන්ගේ දත්ත හුවමාරු කරගනිමින් පහසුවෙන් අදාළ කාර්යයන් කරගත හැකි බව මේන් අදහස් කෙරේ.
හොඳයි. භවිෂ්‍යානුබද්ධ ප්‍රවේශය කියන එක තමයි පැහැදිලි කළේ. ඕනිම ශේෂ්ත්‍රයක පාවිච්චි කරනවා නම් GIS ඒ අයට පුළුවන් හෝමාරු කරගෙන අවශ්‍ය දත්ත තොරතුරු හෝමාරු කරගෙන අවශ්‍ය කාර්යයන් කරගන්න. හොඳයි. අපි ඊළඟ ස්ලයිඩ් එකේ කීපයක් තියෙනවා. නේ. අපි කලින් එකට අපි එතන කතා කරේ අන්තිමට භවිෂ්‍යානුබද්ධ ප්‍රවේශය. ඔතන බලන්න දත්ත යාවත්කාලින කිරීමට යන කාලය ගැන කියවලා නැහැ. අපි ඉස්සෙල්ලා මේක කතා කරමුකෝ. ඊළඟ එකට යන්න කලින් බලන්න පළවෙනි කාරණේ කියනවා භූගෝලීය ලක්ෂණ වල පිහිටීම් නිවැරදිව දැක්විය හැකි වීම. නේද? ඊටාම නිවැරදිව පිහිටීම් දක්වන්න පුළුවන්. එයි මේ පද්ධතිය තුල අපි කියවනේ खंडांक පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එක්ක ජාතික खंडांक පද්ධතිය එහෙම නැත්නම් ජාත්‍යන්තර खंडांक පද්ධතිය. එහෙම පාවිච්චි කරන නිසා ඊටාම නිවැරදිව. අතින් සිතීමක් නැත්නම් සමහරට අපෙන් අත්තරදීම් වෙන්න පුළුවන්. නේද? පිහිටීමක් සම යම් තැනක ලකුණු කරන්න ගියාම අපිට යම් කිසියම් වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් මේ GIS පාවිච්චි කරනකොට එහෙමවත් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. පිහිටීමක් හරියම තැන ලකුණු කිරීමේ හැකියාව තියෙනවා කියන එකයි මේ කියන්නේ. ඊළඟට කියනවා දෙක සිතියම් සැකසීම ඉතා කාර්යක්ෂම සිදු කළ හැකි වීම. සිතියමක් අදින්න ගියාම අතින් අදින්න ගියාම විශාල කාලයක් යනවා. හැබැයි දත්ත ටික අපිට දෙනවා නම් දත්ත ටික අපි ළඟ තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා විද්‍යානුකූල සිතියමක් නිකන් සිතියමක් නෙමෙයි විද්‍යානුකූල සිතියමක් ඉතා කෙටි කාලයක් තුළ නිවැරදිව නිර්මාණය කරගන්න මේ GIS අපිට සහාය වෙනවා උපකාරී වෙනවා. ඒකයි මේ කියන්නේ කාර්යක්ෂම සිතියම් නිර්මාණය කරන්න පුළුවන් කියන කාරණේ. ඊළඟට කාලය මුදල් ශ්‍රම ඉතිරි කර ගන්න පුළුවන්. අර කාර්යක්ෂම බව නිසා ලැබෙන වාසියක් තමයි ඊළඟට තියෙන්නේ. කාලය මුදල් කියන දෙකම ඉතුරු කර ගන්න පුළුවන්. කාලය මුදල් ශ්‍රමය තුනක්. හරි? තුනක් ඉදිරි කර ගැනීම කරන්න පුළුවන් මේ හරහා. දැන් උදාහරණයක් විදිහට මම අර කලින් දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කළේ අර වනාන්තර සිතියම්ගත කරන්න ලංකාවේ දැනට ඉතිරිලා තියෙන වනාන්තර ටික සිතියම්ගත කිරීම කරලා ලංකාවේ කොච්චර වනාන්තර තියෙනවද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත් යම්කිසි අවස්ථාවකදී ඒ වැඩේ කරන්න GIS පාවිච්චි කරලා හරි මැනුවල් මැනින් කටයුතු කරලා හරි ඒ වැඩේ කරලා ප්‍රතිඵලය පෙන්වන්න උත්තරයක් දෙන්න ලොකු කාලයක් යයි කියවනේ සමහර මාස 6-7ක් අවුරුද්දක් වෙන්නත් පුළුවන් නේද කොහොම ටික මැනුම් කටයුතු කරලා හරිම උත්තරයක් දෙන්න එපේ අවසාන හැබැයි ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ GIS වලින් චන්ද්‍රිකා ඡායාරූප ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් වනාන්තර ටික හරියටම සිතියම්ගත කරලා අර සංඛ්‍යාත්මක ගණනය කිරීම කරලා කොච්චර බිම් ප්‍රමාණයක් තියෙනවද ලංකාවේ වනාන්තර විදිහට කියලා ටක් ගාලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. කාලය, මුදල්, ශ්‍රමය කියන අවස්ථා තුනම අඩුවෙන් යොදවලා ඉතා ගුණාත්මක බවින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් පද්ධතියක් තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ කියලායි මේ කියන්නේ. හතර බලන්න නිර්මාණය කරන සිටියමේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමක රඳවා ගත හැකි වීම. කොහොමද ගුණාත්මක භාවය ඉහළ මට්ටමකටපත් වෙන්නේ? අර විද්‍යානුකූල සිටියමක අඩංගු වෙන්න පුළුවන් සියලුම දේවල් මේ තුලින් අඩංගු කරන්න පුළුවන් නේද? දිශාව නිවැරදිව දාන්න පුළුවන්, පරිමාණය දාන්න පුළුවන්. ඒක ඕන රේඛීය පරිමාණය ඉදිරියට දාන්න පුළුවන්. ඊළඟට සූචකයක් ඉදිරිපත් කරන්න පුළුවන් බොහොම ආකර්ශනීය විදිහට. ඊළඟට අතින් අඳින සිටියමකට කවදාවත් දාන්න බැරි ඛණ්ඩාංක පද්ධතියක් මේ හරහා යොදන්න පුළුවන් නේද? මෙන්න මේවා නිසා ගුණාත්මක බව ඉහළම සිටියමක් මේ හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකයි මේ ඒ ක්‍රමයෙන් කියන්නේ. ඊළඟ විශ්ලේෂණ ක්‍රම සිටියම මතම නිරූපණය කළ හැකි වීම. සිටියම මේ කියන්නේ පුතේ මෙහෙම දෙයක්. දැන් අපි උදාහරණයකට ගමු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාන අවුරුදු 3ක දත්ත තියෙනවා දිස්ත්‍රික්ක 25ට අදාළ. හරි මෙහෙම හිතන්න දිස්ත්‍රික්කයේ තියෙනවා. දිස්ත්‍රික්ක කියන්නේ නේ. දිස්ත්‍රික්ක ටික තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා 1971 ජනසංඛ්‍යාන දත්ත. ඔන්න ඒ ටික තියෙනවා. ඊළඟට තියෙනවා 1981 ජනසංඛ්‍යාන දත්ත. මෙන්න ඒ ටික තියෙනවා. දිස්ත්‍රික්ක ටික. ඊළඟට 1991 දත්ත තියෙනවා. මෙන්න ඒ ටික තියෙනවා. ඔන්න බලන්න අවුරුදු 3ක සංගණන අවුරුදු 3ක දිස්ත්‍රික්ක 25ට අදාළ දත්ත තියෙනවා. හරි දිස්ත්‍රික්ක 25ට අදාළ දත්ත තියෙනවා. මේ පැත්තේ තියෙනවා ලංකාවේ සිටියම. දිස්ත්‍රික්ක ටික බෙදලා. හරි මේ විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක බෙදපු සිටියමක් තියෙනවා. හරි එහෙම හිතන්නකෝ. මම දලාකුළු සටහනක් ඇන්දේ. දැන් ඔයාලට කියනවා මෙන්න මෙහෙම වැඩක්. හරි මේ දීලා තියෙන දත්ත ටික බලලා මේ හැම දිස්ත්‍රික්කයකටම අදාළ වෘත්ත ප්‍රස්ථාර අඳින්න කියනවා. ඒ දිස්ත්‍රික්කයේ තුල තියෙන මේ සීමාව ඇතුලේ. හරි තේරුණාද? දැන් අනුරාධපුරය වගේ දිස්ත්‍රික්ක නම් අඳින්න ලේසි ටිකක්. දිස්ත්‍රික්කයේ වපසරි ලොකුයිනේ. ඒ නිසා ඒක ඇතුලේ නම් ඇඳ ගන්න පුළුවන්. මේ කියන්නේ මෙහෙම එකක්. දැන් අපි හිතමු මේ තියෙන කොළඹ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ 71 ජනගහනය, 81 ජනගහනය, 91 ජනගහනය. අඳින්නලු මෙන්න මෙහෙම. හරි වෘත්තයක් ඇඳලා මෙන්න 71 මෙච්චරයි, 81 වෙනකොට මෙච්චරයි,
නේද? 91 වෙනකොට මෙච්චරයි කියලා මෙන්න එහෙම සංකේත තුනක් දාලා වෘත්තේ කොටස් කරලා පෙන්නන්න. ඒ විදිහට දිස්ත්‍රික්ක 25ටම වෘත්ත 25ක් අඳින්නලු සිටියමෙන් එළිය නෙමෙයි. සිටියමෙන් එළිය නෙමෙයි. සිටියමේ ඒ දිස්ත්‍රික්ක උඩ. මේක නම් කොළඹ මේක ඇතුලේ වෘත්තයක් ඇදලා අර විදිහට කොටස් කරලා පෙන්නන්න. මේක හම්බන්තොට දිස්ත්‍රික්කය ඒක ඇතුලේ ජනගහන දත්ත ටික පෙන්වන්නලු අර විදිහට. කොහොමද වැඩි තියෙන අමාරුකම? දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන ඉඩකඩ පාවිච්චි කරලා වෘත්තයක් ඇඳලා ජනසංගණන අවුරුදු 3ට අදාළ ටික කොටස් කරලා වෘත්තේ ලස්සනට මේ බෙදු වෘත්ත ප්‍රස්ථාරයක් ඇඳලා නිරූපණය කරන්න කියලා කියන්නේ. වෘත්ත ප්‍රස්ථාරයක් නෙමෙයි වෘත්ත ප්‍රස්ථාර 25ක්. ඇයි දිස්ත්‍රික්ක 25ක් තියෙනවා? ඉතින් මේ වැඩි කියන තරමටම ලේසි වැඩක් නෑ. අඳින්න ගියාම හරි අමාරුයි. නේද? ඔක අතින් අඳලා සාමාන්‍ය ක්‍රමයට කරන්න කියලා ලොකු වෙලාවක් යනවා. ඒ වගේම තමයි අන්තිම වැඩි එපා වෙනවා. ඇයි මේ පුංචි ඉඩකනේ මේක අඳින්න වෙන්නේ? ඔන්න දිස්ත්‍රික්ක 25ට අදාළ වෘත්ත 25 ප්‍රස්ථාර කොළ 25ක් අඳින්න කොහොමද? මොක ගේමක් නේ. නේද? ඇයි ප්‍රස්ථාර කොළ ඉඳ තියෙනවනේ එක වෘත්තයක් අඳින්න. ප්‍රස්ථාර කොළ 25ක් අඳිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර හිතා ගන්නකො එක මැප් එකේ දිස්ත්‍රික්ක 80 මේ වෘත්ත ටික ඇඳලා වෙන් කරලා දාන එක කොච්චර අමාරුද කියලා. හැබැයි මේ GIS මෘදුකාංගයේ තුල පුළුවන්කම තියෙනවා අර අපි කිව්වනේ මේ අවකාශී නෝන දත්ත ඇතුළත් කරන වගුවක් මේක හැදෙනවා කියලා. ඇට්‍රිබියුට් ටේබල් එකක් කියලා එකක් නේද? ඉන්න එකට මෙන්න මේ data ටික අපිට එන්ටර් කරගන්න පුළුවන් නම් විනාඩි 2කට අඩු කාලයකදී මේ වැඩේ ඉතා ලස්සනට කරගන්න පුළුවන්. ඒ අදින ප්‍රස්තාර ටික ඔක්කොම දිස්ත්‍රික්ක ASCII දාලා ලස්සන සිතියමක් එකේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඕන බලන්න ඊළඟට ලැබෙන වාසිය ඔය කියන්නේ නේද? විශ්ලේෂණ ක්‍රම සිතියම මතම නිරූපණය කරන්න පුළුවන්. විශ්ලේෂණයක් කළා ඒ කරපු එකේ ප්‍රතිඵලය සිතියම උඩ දාලා පෙන්නන්න පුළුවන්. ඒක GIS වලින් කරන්න පුළුවන් කාර්යයක් කරන්න වෙන කාර්යයක් නෙමෙයි. ඊළඟට වෙන සාමාන්‍ය කමෙන්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට බලන්න කියනවා රේඛීය පරිමාණ ඉතා නිවැරදිව දක්වන්න පුළුවන්. සිතියමක් ගන්නවා අපි ඉලක්කමකින් නියෝජ්‍ය පරිමාණය තමයි එකට මෙච්චරයි. නේද? ඒක දාගන්න පුළුවන්. ඒක අච්චර අමාරු වැඩක් නෙමෙයි. හැබැයි රේඛීය පරිමාණයක් දෙන්න කියන්නේ ටිකක් සංකීර්ණයි. හැබැයි මේ GIS වල අපිට අවස්ථාව දීලා තියෙනවා රේඛීය පරිමාණ ඉතා නිවැරදිව අඳින්න. අඳින්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය දත්ත ටික දෙන්න විතරයි තියෙන්නේ. ඒ දත්ත ටික දුන්නාම එයා ඔටෝමැටිකලි බාර් එක ඇඳලා අපිට දෙනවා. අපිට ඒක අරන් ගිහලා සිතියම උඩ අවශ්‍ය තැන තියන්න විතරයි තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. අපි රේඛීය පරිමාණ අඳින්න ගියා. නේද? ඔබ ඇඳා. අඳින්න ගියාම කොච්චර දේවල් හිතන්න උනාද? නේද? බිඳුවෙන් වම් පැත්තට යන මූලික පරිමාණ කොටසට කිලෝමීටර් එකක් හදාගන්න විදිහ මාර ගේමක්. නේද? මාර ගේමක්. ඇයි දීලා තියෙන දත්ත වලට අණු එක ඇඳගන්න එපා. නේද? ඊට පස්සේ අණු කොටස් වෙන් කිරීම. ඒවා අංකණය කිරීම. ලොකු වැඩක්. සෑහෙන ලොකු වැඩක්. නේද? තා සූක්ෂමව කරන්න ඕනි වැඩක්. ඒ වගේම තමයි දිගු පරිමාණයේ පැත්තට ඉතුරු කෑලි ටික හදාගන්න ඊළඟ වැඩි. එහෙම තිබුණා. හැබැයි මුදේ GIS වල තියෙනවා පහසුව දීලා අවශ්‍ය data ටික අවශ්‍ය තැන් වලට දුන්නාම අපිට අවශ්‍ය විදිහට රේඛීය පරිමාණයේ කොටස් කරලා ලස්සනට ඇඳලා දෙනවා. ඒ දුන්නාම ඒක අරගෙන ගිහලා මැප් එක උඩ කොහේ හරි අවශ්‍ය තැනක තියාගන්න විතරයි තියෙන්නේ. නේද? එහෙනම් ඔන්න ඊළඟ වාසිය ගැන කියනවා. රේඛීය පරිමාණය ඉතා නිවැරදිව දැක්විය හැකි වීම. ඊළඟට කියනවා අවශ්‍ය පරිදි සිටියේ පරිමාණය ඉතා කෙටි කාලයකින් වෙනස් කරගත හැකි වීම. දැන් ඔයගොල්ලෝ මෘදුකාංගයේ ඕපන් කරලා වැඩ කරන හැටි දැක්කනේ. ඒකේ තිබුණ ඒක එක තැනක තියෙනවා සිටියමේ නියෝජ්‍ය පරිමාණය. අර අපි ඉලක්කම ලියන්නේ 1/50000 කියලා. නේද? 1/50000 කියලා අපි ලියන්නේ මෙහෙම. අන්න එහෙම ලියනවා වගේ මේ මෘදුකාංගයේ එක තැනක් තියෙනවා මෙන්න යාගේ බොක්ස් එකක්. එතන තියෙන තමයි පරිමාණය සටහන් කරන්න තියෙන්නේ. පරිමාණය සටහන් කරන්න තියෙන්නේ. අපි හිතමුකෝ අපිට දීලා තියෙන මැප් එක දැන් අපේ ස්ක්‍රීන් එකේ තියෙන 1/50000. 1/50000. අපිට මේක 1/25000ට හරවා ගන්න ඕනි. මොකද්ද අපි කරන්නේ? මේ බොක්ස් එකේ මේ තියෙන බොක්ස් එකේ මෙන්න මේ 50000 මකලා අපි එතන ටයිප් කරගන්නවා 25000. ටයිප් කරගෙන කීබෝඩ් එකේ enter බටන් එක තියෙනවා. enter බටන් එක ප්‍රෙස් කරපු ගමන්ම අර ඔටෝමැටිකලි මැප් එක හදලා දෙනවා මේ දෙගුණයක් ලොකු කරලා. හරි ලොකු කරලා. ඊළඟට ඔය එකට ලක්ෂයට හදන්න ඕන මෙතන වෙනස් කරගන්න ඕනි එකට ලක්ෂයයි කියලා. වෙනස් කරලා ටග් ගාලා enter බටන් එකේ බුහම මැප් එක zoom out කරලා හදලා දෙනවා. ඒ අදාළ පරිමාණයට ගැලපෙන විදිහට. එහෙනම් බලන්න මේ වැඩේ කොච්චර ලේසිද කියලා. අපි මැනුවල් කරන්න ගියාම නේද? කොට්ටු ගහගෙන තොරතුරු කෑල්ලෙන් කෑල්ල මාරු කරලා නේද? හරි තොරතුරු එතකොට දෙන්නෙත් නැහැ. හරි අමාරුයි මේ වැඩේ. එහෙම ඕනේ නැහැ දැන්. ඒකනේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ සිතියම් විශාලනය කිරීම සංකෝචනය කිරීම කියන කොටස් දෙකම අයින් කරලා තියෙනවා. කලින් ළමයින්ට තිබුණා. සිතියම් කෑල්ලක් දීලා දෙගුණයකින් ලොකු කරන්න. ඊළඟට තුන් ගුණයකින් කුඩා කරන්න. එහෙම තිබුණා. දැන් ඔයගොල්ලන්ට ඒව නැහැ.
ඇයි ඕගොල්ලෝ ඒවා අතින් ඇඳලා වැඩක් නැහැ. GIS ඇවිල්ලා ඉවරයි. අද ලෝකේ ජනප්‍රියම වෙලා. මිනිස්සුන් ඒවා පාවිච්චි කරනවා. අර පරණ ක්‍රම දැන් ඒවා වැඩක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒවා සිලබස් එකකිනුත් අයින් වෙලා. නේද? එහෙනම් මේ තප්පර ගානකදී කරන්න තියෙන වැඩේ පැය 3-4ක් ඉඳන් කරන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා ඔන්න GIS වල ලැබෙන ඊළඟ වාසිය තමයි අවශ්‍ය පරිදි සිටීමේ පරිමාණ ඉතා කෙටි කාලයකින් වෙනස් කර ගන්න අවස්ථාව දීලා තියෙනවා. නේද? අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ සිටීමට ඛණ්ඩාංක පද්ධතියක් ඉදී හැකි වීම. මම කියවනේ අතින් සිටීමක් ඇන්දර කවදාවත් අපිට ඛණ්ඩාංක පද්ධතිය නිවැරදිව දාන්න බෑනේ සිටියම උඩ. නේද? දාන්න බෑනේ. හැබැයි මේ GIS වලින් පුළුවන්කම තියෙනවා ඉතා නිවැරදිව ඛණ්ඩාංක පද්ධතිය කොටු දැල්ල නැත්නම් ප්‍රක්ෂේපණ ක්‍රමය සිටියම් තලයේ මත නිවැරදිව පිළිටවන්න අවස්ථාව හැදලා තියෙනවා. දීලා තියෙනවා. ඒක ඕනනම් ජාතික ඛණ්ඩාංක වලින් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජාත්‍යන්තර ඛණ්ඩාංක වලින් තියන්නත් පුළුවන්. ඕන එකකින් තියන්න අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් ඒකත් අපිට ඉතාම වටින දෙයක්. අර අන්තිම කාරණේ මම පැහැදිලි කරා. බහුශානුබද්ධ ප්‍රවේශය පැහැදිලි කරා. අපි තව දෙකක් විතර තියෙනවා ඒක ලියමු. ඊළඟ එක දත්ත යාවත්කාලීන කිරීම දත්ත යාවත්කාලීන කිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි වීම. දත්ත යාවත්කාලීන කිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි වීම. ඒක මම පැහැදිලි කළා පොතේ කලින් ඕගලන්ට ඒ නිසා මම ඉගෙන පැහැදිලි කරන්න යන්නේ නැහැ. අර වනාන්තර විශාල කරන එක විශාල කර කැලලක් එකතු කරන්න යන එක කැලලක් එක දිනේ අඩු කරන්න එහෙම කරන්න පුළුවන් කියන එක කිව්වා. ඊළඟ කාරණේ ඒ හා සම්බන්ධම දෙයක් මේ කියන්නේ දත්ත යාවත්කාලීන කිරීමට යන පිරිවැය හා කාලය. දත්ත යාවත්කාලීන කිරීමට යන පිරිවැය හා කාලය. දත්ත යාවත්කාලීන කිරීමට යන පිරිවැය හා කාලය ඉතිරි කර ගැනීමට හැකිවීම. ඉතිරි කර ගැනීමට හැකිවීම. හොඳයි. ඔන්නවා තමයි භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසි. එහෙනම් අපි භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳව දීර්ඝ කතා බහක් කළා. අපි කතා කරන පාඩමට ආපහු මුලටම ගිහිල්ලා යමු. පාඩම මොකද්ද? නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප. නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප තුනයි. මොනවද? එකක් GIS, අනිත් එක නා GPS, අනිත් එක නා RS. නේද? භූගෝලීය තොරතුරු පද්ධතියයි, ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියයි, දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමයි. ඔය ක්‍රම තුන නිසා හැදිලා තියෙනවා නූතන සිතියම් විද්‍යාවක්. අපි ඒ ගැන තමයි කතා කරන්නේ. දැන් මේ කතා කළේ ඒ තුල විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන පළවෙනි කොටස ගැන. භූගෝලීය තොරතුරු පද්ධතිය කියන සංරචකය ගැන තමයි කතා කරන්නේ දීර්ඝ වශයෙන්. ඒකදී අපි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ මොකක්ද? ඒක හැදිලා තියෙන සංරචක මොනවද? ඊළඟට ඒ සංරචක වලින් කරන කාර්යයන් මොනවද? ඊළඟ භූගෝලීය තොරතුරු පද්ධතියේ භාවිත වන අවස්ථා මොනවද? ඊළඟ භූගෝලීය තොරතුරු පද්ධතියේ වැදගත්කම වර්ධනය වෙන්න බලපාපු සාධක මොනවද? ඊළඟ භූගෝලීය තොරතුරු පද්ධතියෙන් කළ හැකි කාර්යයන් මොනවද? මේක යොදා ගන්න ශේෂ්ත්‍ර මොනවද? ඊළඟට භූගෝලීය තොරතුරු පද්ධතියේ වාසි මොනවද කියන කාරණා තේමා 8ක් විතර කතා කරලා තියෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය සම්බන්ධව. දීර්ඝ කතා බහක් කරන්න දෙන්නේ මෙයාගෙනම තමයි. GIS ගැන තමයි. GPS ගැන කතාව මිට වඩා අඩුයි. ඊළඟ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම ගැන කතාව ඊටත් වඩා අඩුයි. හරි? ඒ නිසා දැන් පාඩමේ 45ක් විතර ඉවරයි කියලා හිතාගත්තොත් හරියි. හරි 45ක් විතර දැන් මේ ඔකට පාඩමෙන් ඉවරයි. එතකොට මේ දක්වා කතා බහ කරපු දේවල් කිසියම් වූ ගැටලුවක් තියෙනවද කියලා කියන්න. කිසියම් වූ ගැටලුවක් තියෙනවද කියලා කියන්න. මොනවද නොතේරෙන අපහැදිලි තැනක් තියෙනවද? මෙහෙමයි. පන්තියට සම්බන්ධ නොවීම තුළ ඇති වෙන පාඩමේ තියෙන ව්‍යාකූලතාවයට මට වග කියන්න බෑ. ඒකට වග කියන්න බෑ. මම කියා දුන්න දේවල් වල මොනවා හරි ගැටලු තැනක් තියෙනවා නම් නොතේරුණ තැනක් තියෙනවා නම් ඔබට ඒව අහලා දැනගන්න පුළුවන්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන මේ ඉඳලා හිටලා පන්ති වලට සම්බන්ධ වෙන අය කීප දෙනෙකුත් ඉන්න නිසා මේ කියන්නේ හොඳට මතක තියාගන්න මගේ භූගෝල විද්‍යාව විෂයට විතරක් නෙවෙයි
A level කියන එක මේ සැහැල්ලුවට ගන්න එපා ළමයි. A level කියන එක සැහැල්ලුවට ගන්න එපා. ඔබේ ජීවිතේ තීරණය කරන මේ කඩේම් විභාගයක්. තේරුණාද? ඔබ මේ තීරණාත්මක විභාගයට මූණ දෙන්නේ දහසක් බාධක කම්කටොළු මැද අනිත් අවුරුදු වල දරුවන්ට වඩා. ඒක හොඳට මතක තියාගන්න. නේද? මේ ඇති වෙලා තියෙන ව්‍යසන තත්ත්වයත් එක්ක විවිධ දුෂ්කරතා බාධක මැද තමයි ඔබට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතින් එහෙම ඉගෙන ගත්තා කියලා විභාගෙදී ඔබ හිතනවා නම් ඔබට වාසියක් කරයි කියලා පේපර් හදනකොට එහෙම. ඒක එතන තමයි ඔබ වරද්ද ගන්න පරිණත යන. එහෙම නැහැ. දැන් එක කණ්ඩායමක් කොරෝනා තත්ත්වයට මුහුණ දීලා ඉඳලා විභාගෙට ලිව්වනේ ළමයි. නේද? විභාගෙට ලිව්වනේ. ඒ ළමයිගේ පේපර් අපේ ගිහිල්ලා පේපර් මාර්කින් පැනල් වල බැලුවනේ. නේද? අපිත් ගුරුවරු විදිහට අපිත් බැලුවාම එක පැත්තකින් මෝඩයි. අපිත් කල්පනා කළා මේ ළමයින්ට මේ විභාගෙ ලියපු ළමයින්ට මොනවා හරි සාධාරණයක් විභාගේ පේපර් එක හදනකොට මේ අය කරලා ඇති කියලා. පේපර් එක හදපු අය කරලා ඇති කියලා ළමයි වෙනුවෙන් හිතලා. ඒ ළමයින්ට වාරයක්ම කොරෝනා නිසා ඉස්කෝලේ ඉන්න බැරි වුණා, සිලබස් කවර් කරන්න බැරි වුණා ඉස්කෝලවල, සියලුම ඉස්කෝලවල සිලබස් කවර් කරන්න බැරි වුණා. ඒ නිසා ළමයින්ට යම් සාහනයක් කරලා ඇති කියලා අපිත් හිතුවා විභාගෙ. හැබැයි ඉතින් පේපර් එක මේ විභාග ශාලාවේ පේපර් එක ඩෙස්කුට බෙදනකොට තමයි දන්නේ එහෙම සාධාරණයක් කරලා නැහැ. එහෙම මනුස්සකමට ළමයි කෙනෙක් හිතලා නැහැ ඉරවල විභාගයක් දමු පේපර් හදපු අය කියලා අපි තේරුන්නේ එතෙන්දී. අපි ඊට පස්සේ කල්පනා කළා අපි ඒත් මෝඩයි හොඳේ. ඊට පස්සේ අපි ඒත් කල්පනා කළා හරි පේපර් එක කොහොමද දුන්නට පේප් මාර්කින් පැනල් වලදී එතෙන්දි මොකක් කරලා ළමයින්ට සාධාරණයක් කරන්න මේගොල්ලෝ තීරණය කරයි කියලා අපි එතෙන්දි හිතුවා දෙවෙනි වතාවටත් මෝඩ වෙලා. හරිද? අපි ගියා පේප් මාර්කින්. ගියාට පස්සේ ඒ වේදී උපදෙස් දෙන රැස්වීම වල එතෙන්දි කියපු පළවෙනි කාරණේ තමයි රටේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වයක් ව්‍යසන තත්ත්වයක් ළමයින්ට ඉගෙන ගන්න තිබිච්ච අවස්ථා හෙරුණා තමයි. හැබැයි මේක දක්ෂයින්ට අලුත් මාවත් විවර කරලා දෙන විභාගයක් ජීවිතේ තීරණය කරන තීරණාත්මක විභාගයක්. ඒ නිසා කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ කිව්වා. අපි ඉතින් හිතුවා මේ කියන්න හදන්නේ ළමයින්ට මොකක් හරි සාධාරණයක් කළා පේපර් එක බලන එක ටිකක් තද කළා තද බව අඩු කරලා සැහැල්ලුවෙන් බලන්න අවස්ථාව දෙයි කියන කතාව තමයි මේ කියන්න හදන්නේ කියලා අපිත් හිතුවා. මේ කියන්නේ කියලා තියෙන බලනකොට ඒ කියන්නේ පැත්ත. එතෙන්දී කිව්වා ළමයින්ගේ ජීවිතේ තීරණය කරන විභාගයක් ඒකේ අඩු වැඩිතාවන්ට අපි සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. දරුවන්ගේ දැනුමට හරිම වටිනාකම දෙන්න ඔබ සියලු දෙනා කටයුතු කරන්න. කිසිම කෙනෙකුට එහෙම අඩුවට සලකලා සැහැල්ලුවට සලකලා වාසිය ඇති කරන්න යන්න එපා. කිව්වා වගේම ඒක එහෙමම කරන්නත් උනා. වෙනදා පේප් මාර්කින් පැනල් එකේදී ඉන්න මහාචාර්යවරයා එනවනේ පේප් මාර්කින් පැනල් එකට මහාචාර්යවරයෙක් අපි පේප් මාර්කින් කරන ඒවා බලන්න. එයා වෙනදා බලන්න පේපර් 2යි නම් එක්කෙනෙක් ගියේ. මේ පාර බැලුවොත් 3ක් කරා. ඒ කියන්නේ අපි බලන පේපර් වලින් අපි බලන පේපර් සෙට් එකෙන් දෙකක් දවසට දෙකක් එයා ඇදලා අරගන්නවා. එයා ළඟට ඇවිල්ලා පේපර් දෙක ඇදලා ගන්නවා. අපිට දෙන්න බෑ මේක බලන්න කියලා. එයා ඇවිල්ලා බලලා ගන්නවා. ඇදලා ගන්නවා. හරි එහෙම බැලුවේ වෙනදට 2යි. මේ පාර 3ක් බෑ. අර කියන විදිහට මේ ගුරුවරු මානුෂීය වෙලා ළමයින්ට මොනවා හරි වාසියක් කරයිද කියන එක තමයි අල්ලන්න හැදෙන්නේ. එහෙම රටක් මේක හොඳේ. ඒ නිසා ඔබ හිතනවා නම් අද පන්තියට ඇවිල්ලා තව දවසක් විතර ගිහිල්ලා දවසක් දෙකක් පන්තියට නෑවිත් ඉඳලා ආයි දවසකදී ඇවිල්ලා එහෙම කරන්න පුළුවන් කියලා මේ A level විභාගේ. එහෙමනම් ඉතින් මේ ඉන්න සෙට් එක ඔක්කොම කැම්පස් එකයි. එහෙම කරන්න බෑ. ඒ වගේම තීරුම් ගන්නත් එපා. මෙන්න මේ කාරණේ නෝට් එකක් ළඟ තියාගෙන නෝට් එක මට තියෙනවනේ. ඒ නිසා මට මේකෙන් කොහොම හරි පාඩම් කරලා කොට දා ගන්න පුළුවන් කියලා හිතනනම් ඒ දෙවෙනි මෝඩකම. එහෙම නම් ඉතින් මේ ටියුෂන් ඕනිත් නෑ, ඉස්කෝලේ ඕනිත් නෑ. හොඳ නෝට් එකක් හදලා හැමෝටම මේක දුන්නා නම් හැමෝම පාඩම් කරලා කැම්පස් එකයි. එහෙම යන්න බෑ. නේද? ඔය ගිය අවුරුදු වල අයියලා කළා හොඳ ඕනි තරම් ඇති හොඳට නෝට් ලියාගෙන වැඩ කරපුවා. ඒගොල්ලන්ගේ නෝට් එකක් ඉල්ලගෙන බැරි ඒවා ටික කරගන්න. එහෙම කරන්න බෑ ළමයි. එහෙම කරන්න බෑ. නෝට් එකක් අරගෙන පාඩම් කරනවා කියන්නේ ඒ Taman ධාරණය කරගන්න එක ක්‍රමයක් විතරයි. අන්තිකාමරේ හයින්න ටික ඔබ දන්නේ ඔබට කොයි වෙලාවෙ වැදගත් වෙනවද කියලා. කොයි වෙලාවෙ ඒක ආශිර්වාදයක් විතර පෙරලා යනවද කියලා ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න දැන් මේ GIS වගේ පාඩමක් එහෙම මෙහෙම පැනලා කළා තේරෙන්නේත් නැහැ. නේද? එහෙම තේරෙන්නේත් නැහැ. හැබැයි ඒක තේරෙන්නේ අනිත් ඒ තමයි භූගෝල විද්‍යා විෂය නිර්දේශ තුල එහෙම මෙහෙම පැනලා තේරෙන්නේ නැහැ කියලා තේරෙන එකම පාඩම තමයි GIS එකක්. හරි අනිත් පාඩම තමයි ඉදිරියට කරන්න තියෙන සංඛ්‍යානේ පාඩම. අන්න එදාටත් ළමයින්ට හොඳට තේරෙනවා මේක එහෙම මෙහෙම පැනලා ඇවිල්ලා කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. හරිද? එහෙම මෙහෙම පැනලා ඇවිල්ලා මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා එදාට තේරෙනවා. හැබැයි අනිත් නෝට් දෙන සාමාන්‍ය නෝට් දීලා කරන අනිත් පාඩම් තියෙනවනේ. ඒවා තේරෙන්නේ නැහැ. ඒක නෝට් එකෙන් කොට දා ගන්න පුළුවන් කියලා හැමෝම හිතනවා. හැබැයි හිතුවට ඒක කරගන්න බෑ. හරි? ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න මම මේ කියන්නේ
පන්තියට නොකඩවා සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. ඒ සම්බන්ධ නොවීමෙන් සිද්ධ වෙන පාඩුව කියන්න බෑ. කියන්න බැරි තරම් පාඩුවක්. හරි ඒක නැති කරගන්න එපා. ඒ නිසා ඒකේ වගකීම ඔබට තියෙන්නේ අවශ්‍ය මඟ පෙන්වීම, අවශ්‍ය දේවල් එකතු කරලා දෙන එක, ඔබේ ගමනට එකතු කරලා දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්. ඔබව අරගෙන අර කැම්පස් එක අස්සට යන දොරටුවෙන් අස්සට යන්න අපිට බෑ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න කැපවීම ඔබ සතුයි. ඒකේ ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය ඔබට තමයි හිමි වෙන්නේ. ඒක නරක නාමයක් අපිටත් එනවා හොඳේ. අපටත් එනවා. ඒ නිසා තමයි මේ කියන්නේ. නැත්නම් සද්ද නැතුව මටත් ඔය කරගෙන යන්න දුණා. මේ සැරින් සැරේ මතක් කරලා කියන්නේ ඒ නිසා. හොඳයි. එහෙමනම් අපි වැඩි කතා කළා බාහිර දේවල් නෙමෙයි. මේවා වැදගත්. ඒ නිසා මගේ විෂයට විතරක් නෙමෙයි අනිත් ඒවාටත් එහෙම තමයි හොඳේ. හිතන්න එපා මේකට විතරක් මේ කිව්වා කියලා. එහෙම නැහැ. ඔය විෂයන් තුනක් කරනවා. තුන අර O level කාලේ කරපු විෂයන් 9ත් හරි. හරි? තාම ඒක දැනගලා නැතුව ඇති. ඒ නිසා තමයි එහෙම වෙනව ඇත්තේ. හොඳයි අපි එවනම් යමු මේ කොටසේ තියෙන අන්තිම මාතෘකාවට. GIS වල තියෙන අන්තිම මාතෘකාවට. එහෙනම් මේ නූතන සිතියම් විද්‍යාව තියෙන අන්තිම මාතෘකාව නෙමෙයි. නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ අවාසිත් තියෙනවානේ. දැන් මෙච්චර වෙලා කතා කළේ මේ GIS වගේ නව තාක්ෂණික ශිල්පීය ක්‍රමවේද භාවිතා කිරීමේ වාසිය. මේවා මෙතරම් ලෝකේ ජනප්‍රිය වෙන්න බලපාපු හේතුනේ මේ කතා කරන්නේ. නේද? එහෙම කතා කර ඉඳලා අවසානයේ මේ කතා කරන්න හදනවා මේ නූතන සිතියම් විද්‍යාව පැමිණීමත් එක්ක සිද්ධ වෙලා දෙන අමාසි මොනවද කියලා. මොනවද මේ අමාසි? දැන් භූගෝල විද්‍යාඥයා සතුව තිබෙන නිර්මාණශීලීත්වයට මොකද වෙන්නේ? නිර්මාණශීලී හැකියාවන්ට මොකද වෙන්නේ? ඒවා යටපත් වෙන්න හේතුවක් වෙලා දෙනවා මේ නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිතයට පැමිණීම. දැන් ඔබට මම කිව්වා සිතියමක් විශාල කිරීම කුඩා කිරීම මේ සාමාන්‍යයෙන් අතින් අඳින සිතියම් වලදී ඒක කරන්න පුළුවන් අපිට. නේද? කොටු දැලක් ඇඳලා තොරතුරු කොටුවෙන් කොටුව මාරු කරලා එහෙම මේ බොහොම මේ නිර්මාණශීලී ක්‍රියාකාරකමක් විදිහට ඒක කරන්න පුළුවන් දෙයක්. නේද? හැබැයි මේ නව තාක්ෂණික ශිල්පීය මේවලම් පැමිණීමත් එක්ක අපි කවර අදාළ බොක්ස් එකේ අදාළ පරිමාණ ටයිප් කරලා එන්ටර් කරන්න යන වෙලාව විතරයි මේ වැඩේ කියන්නේ. නේද? එහෙම වුණා මිනිසුන්ගේ මේ නිර්මාණශීලී හැකියාවන් උද්දීපනය වෙන වෙනකොට ඒව යටපත් වෙනවා. යටපත් වෙනවා. නිර්මාණශීලී මිනිස්සෙක් නිර්මාණය වෙන්න තියෙන අවකාශය ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. ඔන්න අවාසියක්. නේද? නිර්මාණශීලී මිනිස්සෙක් නිර්මාණය වෙන්න තියෙන අවකාශය ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. අදටත් අපිට පොතක රේඛාවක් ඇඳලා අඩිරුල ඕනේ. හැබැයි සමහර ළමයි තාමත් අපි දැකලා තියෙනවා. නේද? ඔයගොල්ලොත් එහෙමනේ. රූප අඳින්න කියන තාම අඩිරුල පාවිච්චි කරනවා නේද? තාම අඩිරුල පාවිච්චි කරනවා. හැබැයි අවුරුද්ද දෙකක් තුනක් කැම්පස් ගිහිල්ලා ඒ අවුරුදු 3-4 ඉගෙනගෙන එළියට ආවට පස්සේ ඔබට රේඛාවක් ඇඳ ගන්න අඩිරුලක් ඕනේ. Google විද්‍යාව කරපු ළමයෙක්. හරි ඒ සංයමය ඇති වුණා. ඒ නිර්මාණශීලී හැකියාව ඔබට ඇති වෙනවා. නේද? කඩදාසි කොලේ රේඛාවක්වත් නැති කඩදාසි කොලේ කෙලින් ඉරක් ඇඳ ගන්න අඩුලක් ඕනේ නැහැ ඔබට. ඒ නිර්මාණශීලී හැකියාව ලැබුණේ කොහෙන්ද? මේ විෂය තුල අපි කරන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. සිතියම් වලින් විශේෂයෙන්, ප්‍රස්තාර වලින් විශේෂයෙන්. හැබැයි ඉතින් දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? මේ අලුත් ශිල්පීය මේවලම් වලට අපි යට වෙලා අපේ නිර්මාණශීලී හැකියාවන් යටපත් කරලා දාලා තියෙනවා. එහෙනම් ඔන්න නූතන සිතියම් විද්‍යාව මත පදනම් වීමේ අවශ්‍යයක් තමයි භූගෝල විද්‍යාඥයා සතු නිර්මාණශීලී හැකියාවන් යටපත් වීම. අපි ලියමු එක. නව තාක්ෂණික ශිල්පීය මෙවලම් සමග කටයුතු කිරීමේදී නව තාක්ෂණික ශිල්පීය මෙවලම් සමග කටයුතු කිරීමේදී භූගෝල විද්‍යාඥයා සතු නිර්මාණශීලී හැකියාවන් යටපත් වීම. හොඳයි ඊළඟට බලන්න ඔන්න ස්ලයිඩ් එකේ තියෙන ඊළඟ අවාසිය ඉතා අධික දත්ත ප්‍රමාණයක් අවශ්‍යයි. චන්ද්‍රිකා ඡායාරූප නොතිබුණු කාලේ, ගුවන් ඡායාරූප කියලා දෙයක් නොතිබුණු කාලේ, GPS කියලා දෙමිච්ච නැති කාලේ මිනිස්සු සිතියම් ඇඳලා නේද? බේස් මැප් එකයි ටිෂු පේපර් එකයි තිබුණා මිනිහා ලස්සන සිතියමක් හදනවා. නේද? මහා දත්ත ගොඩක් නෑ. ටිෂු කඩදාසියයි, පාට පැන්සල් පෙට්ටියයි, අර සිතියම අඳින්න ඕනි කරන පාදක සිතියමයි තිබුණා නම් සිතියම ඇඳලා. නේද? හැබැයි අද එහෙම පුළුවන්. අද එහෙම බෑ.
අද මේ වැඩේ කරන්න ගියාම එක්ක චන්ද්‍රිකා දත්ත ඕනේ. නේද? එක්ක ගුවන් ඡායාරූප ආශ්‍රිත දත්ත ඕනේ. එහෙම නැත්නම් GPS වලින් ගත්ත දත්ත ඕනේ. එහෙම නැත්නම් ශේෂ්ත්‍රයේ මිනුම් කටයුතු කරලා GPS වලින් එකතු කරගන්න දත්ත ටික ඕනේ. නේද? එහෙනම් ඔන්න ඊළඟ අවශ්‍ය. නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රියාකාරකම් වලදී ඉතා අධික දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නව තාක්ෂණික නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවලදී නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවලදී ඉතා අධික දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වීම. ඉතා අධික දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වීම. ඔන්න බලන්න ඊළඟට තියෙනවා දෙවෙනි අවාසිය ලියලා ස්ලයිඩ් එකේ දත්ත මිලෙන් ඉතා අධික වීම. දත්ත මිලෙන් ඉතා අධික වෙනවා. සමහර චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රිත දත්ත චන්ද්‍රිකා ප්‍රතිබිම්බ ගන්න ගියාම ලොකු මුදලක් ගෙවන්න වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා විවිධ රටවල් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කරලා තියෙනවා. නේද? උතුරු ඇමරිකාවේ යවලා තියෙනවා චන්ද්‍රිකා, රුසියාවේ යවලා තියෙනවා, චීනයේ යවලා තියෙනවා, ඉන්දියාවේ යවලා තියෙනවා. නේද? මේ අය චන්ද්‍රිකා කක්ෂගත කරලා පෘථිවි ඡායාරූප ලබා ගැනීම කරනවා. දැන් උදාහරණයක් විදිහට උතුරු ඇමරිකාව මේ ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශගත කරලා තියෙන චන්ද්‍රිකාවක් තමයි ක්වික් බර්ඩ් කියන්නේ. මේ ක්වික් බර්ඩ් කියන චන්ද්‍රිකාව මේ ඉහළ විභේදනයක් තියෙන. තාම පැහැදිලි ඡායාරූප ලබා දෙනවා. හරි ඡායාරූප ලබා දෙනවා. කොච්චර පැහැදිලිද කියනවනම් දැන් නගරයක චන්ද්‍රිකා ඡායාරූපයක් ගත්තාම ඒ නගරේ ක්‍රියාත්මක ක්‍රියාවලිය අපිට මේ චන්ද්‍රිකා ඡායාරූපේ හසු කරගන්න පුළුවන්. දිවා කාලයේදී අපිට වාහන යනවා පේනවා නේද? දැන් එහෙම ඒ වගේ වෙලාවකදී ගත්ත ඡායාරූපයක් අපි zoom කරලා බැලුවොත් පාරේ යන වාහනේ පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මොකක්ද කියලා. ඒ තරමට පැහැදිලි. මිනිස්සු පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඒ තරම් පැහැදිලි. ඒතර මේ තරම් ඉහළ විභේදනයක් තියෙන ඉතාම පැහැදිලි චන්ද්‍රිකා ඡායාරූප චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න ගියාම ඒවා අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ ආයතන දෙන්නේ අපෙන් කිසියම් මුදලක් අය කරන්නේ. නේද? කිසියම් මුදලක් අය කරන්නේ. ඒක අවස්ථාව. ඒ වගේම තමයි ඔබ දන්නවා GIS වල පාවිච්චි වෙන මෘදුකාංග සමහර ඒවා තියෙනවා නොමිලේ ගන්න පුළුවන්. නේද? විවෘත මූලාශ්‍ර මෘදුකාංග තියෙනවා කියලා ඔබ ඉගෙන ගත්තානේ කලින්. ඒක. ඒව පැත්තක තියන්න. වටිනාකමින් වැඩි වාණිජ මෘදුකාංගනේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ. නේද? ඒ මෘදුකාංගයක් දැන් RGS මෘදුකාංග එහෙම ගන්න කිව්වොත් රුපියල් ලක්ෂ 30ක් විතර වියදම් කරන්න ඕන ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එක ගන්න. නේද? ඒනම් මේකට පාවිච්චි කරන මෙවලම් ඉතා අධිකයි. මිලෙන් ඉතා අධිකයි. දත්ත මිලෙන් ඉතා අධික වගේම තමයි නූතන සිතියම් විද්‍යාවේ භාවිත වන සමහර මෙවලම් ඉතා මිලෙන් අධිකයි. එහෙනම් මේ දෙකම අපි සම්බන්ධ කරලා ලියමු. මෙවලම් ගැන ඊළඟට සඳහන් වෙලා නැහැ. තියෙනවා. ඒ නිසා අපි දත්ත ගැන ඉස්සර ලියමු. ඊට නූතන සිතියම් විද්‍යාවේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන නූතන සිතියම් විද්‍යාවේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන චන්ද්‍රිකා ප්‍රතිබිම්බ චන්ද්‍රිකා ඡායාරූප ආදී චන්ද්‍රිකා ප්‍රතිබිම්බ චන්ද්‍රිකා ඡායාරූප ආදී දත්ත මිලෙන් ඉතා අධික වීම. දත්ත මිලෙන් ඉතා අධික වීම. හොඳයි ඊළඟ කාරණයක් තොමම ලියලා දාන්න. ඒක දන්න දෙයක් නේ. මිල ඉතා අධික මෘදුකාංග මිලදී ගැනීමට සිදුවීම. මිල ඉතා අධික මෘදුකාංග මිලදී ගැනීමට සිදුවීම. මිල ඉතා අධික මෘදුකාංග මිලදී ගැනීමට සිදුවීම. දැන් ඔයගොල්ලන්ට මම අර කලින් පැහැදිලි කළානේ මේ ක්ලාස් එකට
සම්බන්ධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එක දිගට ඕනිම එකකට සම්බන්ධ වෙනකොට ඒකේ නියම ඵල ලබන්න පුළුවන් අඛණ්ඩ පැමිණීම තුල කියන එක මම පැහැදිලි කරලා දුන්නානේ. ඒක කියන්න ඒක අවධාරණය කරලා කියන්න තවත් හේතුවක් තියෙනවා මම නොකිය ඉන්න හිතුවේ. සමහර අය මේවා ඔයගලන්ට දාලා කාරණා නෙමෙයි සමහර ගුරුවරු අයගම හොඳේ වෙන මොකක්ද නෙමෙයි අයගම සමහර ගුරුවරු මගේ ප්‍රතිඵල නැහැ කියලා කියන්න බලයින් හැබැයි ප්‍රදේශයේ දරුවෝ පිරිසක් මම පසුගාමී දරුවෝ මේ පසුපෙළ දරුවෝ කණ්ඩායමක් හදලා තියෙනවා කැම්පස් වලට යවලා තියෙනවා විශාල ප්‍රමාණයක් මම අයගමට ඍජුව සම්බන්ධලා වැඩ කළේ අවුරුදු 4මාරයි හැබැයි ඔය අයගම මුල් බැහැගත්ත සමහර ගුරුවරුන්ට වඩා සමහර ගුරුවරු අවුරුදු 20 25 30 වැඩ කරපු ගුරුවරු ඉන්නවා සර්විස් එක තියෙන ඒගොල්ලන්ට හදන්න බැරි වෙච්ච දරු පිරිසක් විශ්වවිද්‍යාල වලට යවලා තිනවා මම අවුරුදු 4මාරක් ඇතුළත මම නාමිකව කියන්න අවශ්‍ය නැහැ හරි නම් වලින් කියන්න අවශ්‍ය නැහැ අපිට හොයලා බලන්න පුළුවන් ප්‍රතිඵල නැහැ කියලා කියන්න සෑහෙන උනන්දුවක් මේ ප්‍රතිඵල නැති වෙන නැහැ කියලා කියන්න මට්ටමට දඟලන පිරිසක් ඉන්නවා ඒ නිසා ඔබ කඩින් කඩවල විදිහට පැමිණිලා අවසානයේ නරක ප්‍රතිඵලයක් ආවොත් ඒක මට හොඳ නැහැ හරි ඒ නිසා මම ඒක ඒ නිසා තමයි මම මේක කියන්නත් හිතුවේ හරි එහෙම බලා ඉන්නවා යම් පිරිසක් කියන්න ප්‍රතිඵල නැති දැන් ප්‍රතිඵල නැහැ කියලා කියන්නේ ඒ එතෙන්ට වැටෙන්න මම කැමති නැහැ ඔබ හොයලා බලන්න මගෙන් ඉගෙනගත්ත විශාල පිරිසක් මේ වෙනකොට කැම්පස් වල භූගෝල විද්‍යාව විශේෂ වේදී උපාධියම හදාගන්නවා හරි ඒ නිසා මට බොහොම සන්තෝෂයි මම ඒක බොහොම ආඩම්බරයෙන් කියන්නේ ඔය අවුරුදු 20ක් උගන්වපු සමහර ගුරුවරුන්ට බැරි වෙලා දෙනවා තමන්ගේ විෂයට අදාළ ශිෂ්‍යයෙක් ඒ තරමට ගේන්න බැරි වෙලා දෙනවා. එහෙම පරිසරයක එහෙම පසුපෙළ කණ්ඩායමක් හදලා මම කැම්පස් වලට යවලා තියෙන එක ගැන මට සතුටුයි. ඒකේ ඒ සතුට නැති කරගන්න මම ලෑස්ති නෑ. ඒ නිසා ඔබටත් මම කියන්නේ අනිවාර්යයෙන්ම පන්ති වලට අඛණ්ඩව සම්බන්ධ වෙන්න. ඒ ජීවිතේ දිනපු ළමයි හැමදාම පන්ති වලට සම්බන්ධ වෙච්ච ළමයි. එහෙන් කඩින් කඩ ඇවිල්ලා පන්ති වලට සම්බන්ධ වෙච්ච ළමයි නෙමෙයි. අපි ඕනම දෙයක්. ඒකෙන් තහවුරු වෙන තව කාරණයක් තමයි අපිට ඕනෙම දෙයක් පිළිවෙලට අපි හදාරනවා නම් අධ්‍යයනය කරනවා නම් ඒකේ අවසාන ප්‍රතිඵලෙත් ඔබට කොහොම අහන්න මිහිරි ප්‍රතිඵලයක්. අමිහිරි ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ නිසා පන්ති වලට සම්බන්ධ වෙලා ඒ විෂය කරුණු හරියට ඒ වෙලාවට ධාරණය කරගන්න කියන එක මම නැවත මතක් කරනවා. හරි? හොඳයි. එහෙනම් අපි කාරණා හතරක් කතා කළා අවාසි. මෙන්න පස්වෙනි එක්කිනා. සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයා සතු සංයමය නූතන භූගෝල විද්‍යාඥයන්ගේ ගිලිහියා අර නිර්මාණශීලීත්වය නැති වෙනවා කියලා කිව්වනේ කලින් නේද නිර්මාණශීලී හැකියාවන් යටපත් වෙනවා කියලා කිව්වනේ ඒ වගේම තමයි මේක මේ භූගෝල විද්‍යාඥයා සතු සංයමය ඒක ඉතාම වැදගත් අනිත් සමාජීය විද්‍යාව විෂයන් හදාරන අය ළඟට ඔය සංයමය කියන එක හැබැයි සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයා ළඟ ඔය අපි ඔය හඳුන්වන සංයමය කියලා එක ඉතාම හොඳින් තිබුණා නේද යම් කිසි වැඩක් කරන්න ගියාම පිළිවෙල තිබුණා. ඇයි අපි වැඩ කරනකොට ප්‍රායෝගික භූගෝල විද්‍යාව අපි සිතියම් අඳිනකොට ප්‍රස්තාර අඳිනකොට සංඛ්‍යානීය කටයුතු කරනකොට නේද මේවත් එක්ක වැඩ කටයුතු කරනකොට අපි හොඳ පිළිවෙලට වැඩ කළා. ඒ වගේම තමයි අපි කරපු නිර්මාණයේ අවසාන ප්‍රතිඵලය බලන්න ගියාම මේක හොඳ පිරිසිදු පැහැදිලි නිර්මාණයක් අපි අවසාන නිර්මාණය කරනවා. ඒ නිසා අපි හැමදාම පුරුදුනේ අවුරුදු 2ක් 3ක් එක දිගට වැඩ කරනකොට අපිට මේ සංයමය නිකම් ඇති වෙනවා. අනිත් අයගේ වැඩ කටයුතු අවසාන ප්‍රතිඵලය අරන් බලන්න. නේද? පිරිසිදුකමක් නැහැ. පැහැදිලි බවක් නැහැ. නේද? ඒකේ පිළිවෙලක් නැහැ. නේද? ඒ නිසා මේ සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයන් සතු අර නිර්මාණශීලී හැකියාවන් උද්දීපනය වෙනවා වගේම නියම සංයමයක් ගොඩ නැගුණා. හැබැයි මේ නව තාක්ෂණික අවිඥානික මෙවලම් මේක වැඩ කරන නූතන භූගෝල විද්‍යාඥයන් තුළ ඒ සංයමය ගොඩ නැගින්නේ නැල්ලු. ඒ සංයමය ගොඩ නැගින්නේ නැල්ලු. ඒ නිසා ඒක අවශ්‍යයක් විදිහට සලකනවා. අපි ලියමු ඊළඟ කාරණේ පස්වෙනි එක්කෙනා. සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයා සතු සංයමය සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයා සතු සංයමය සාම්ප්‍රදායික භූගෝල විද්‍යාඥයා සතු සංයමය නූතන භූගෝල විද්‍යාඥයාගෙන් ගිලිහියා නූතන භූගෝල විද්‍යාඥයාගෙන් ගිලිහියා ඊළඟට ඊළඟ අවාසිය තමයි නව තාක්ෂණික උපකරණ මත යැපෙන තත්ත්වය. නව තාක්ෂණික උපකරණ මත යැපෙන තත්ත්වය. අද පරිගණක වලින් සිතියම් අඳපු ළමයින්ට යම් කිසි වෙලාවක අර පරණ ශිල්ප ක්‍රම පාවිච්චි කරලා මැනුවල් සිතියමක් අඳින්න කිව්වොත් එම අද බෑ. එදා එක්කනට එහෙම නැහැ.
එදා එක්කනට එහෙම නෑ. මෙන්න මේ භූමියේ තියෙනවා මේක තියෙන තොරතුරු ටික දක්වලා සිතියමක් ඇඳලා දෙන්න ළමයෝ කියලා කිව්වොත් අපිට අවශ්‍ය දේවල් ටික යාට දෙන්න වෙයි. මිනුම් පටිය දෙන්න වෙයි නේද? ෆීල්ඩ් නෝට්බුක් එකක් දෙන්න වෙයි. අවශ්‍ය ඩේටා ටික සටහන් කරගන්න මිනිහා මැනලා කියලා ඔක්කොම කරලා ලස්සන මැප් එකක් සැබෑ භූමියේ තියෙන තොරතුරු ටික ඇතුළත් කරලා අඳලා දෙනවා. හැබැයි දැන් ඒ කාට එහෙම දුන්නොත් ඒක කරගන්න බෑ. ඇයි? පුරුදු වෙලා තියෙන්නේ මාර එහෙම. එක්ක චන්ද්‍රිකා චාරුපයක් බේස් කරගෙන ඇඳලා, එක්ක වන් චාරුපයක් බේස් කරගෙන ඇඳලා, එහෙම නැත්නම් GPS එක අරගෙන ගිහිල්ලා ඒකෙන් ගන්න ඩේටා ටික පාවිච්චි කරලා මැප් එකක් ඇඳලා තමයි හුරුව. නේද? ඒ නිසා අර හැකියාව ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. හරි? අපි ඒක ලියමු. නව උපකරණ මත යැපෙන තත්ත්වය. නව උපකරණ මත නැත්නම් නවීන තාක්ෂණික ශිල්පීය මෙවලම් මත යැපෙන තත්ත්වයක් නිර්මාණය වීම. ඔන්න ඊළඟ අවස්ථේ පෙන්නලා තියෙනවා ස්ලයිඩ් එකේ Google විද්‍යාඥයාගේ සිතීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. සිතීමේ හැකියාව හිතන්න දෙයක් නෑ. ඩේටා ටික දෙන්න විතරයි තියෙන්නේ අවශ්‍ය දේ කරලා දෙනවා. එන හිතන්න ඕනේ. Google විද්‍යාඥයා සතු සිතීමේ හැකියාව අඩු වියාම. එහෙනම් ඔන්න මතක තියාගන්න ඕනේ කාරණා ටික. ඔය කියන්නේ ඔය ටික ඉතාම වැදගත්. ඇයි? ඇයි එහෙම කියන්නේ? GIS වල වාසි තමයි මෙතෙක් අහලා තියෙන්නේ. GIS වල වාසි තමයි ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ. තේරුණා? හැබැයි මතක තියාගන්න තාම අහලා නැහැ උන්නෝක. මොකද්ද? නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප මත පදනම් වීමේ අවාසිය අහලා නැහැ. 2022 විභාගයේ දුම්බෙන් අහයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි බලන්නේ. හරි හොඳට මතක තියාගන්න මේ තාක් GIS වල කවද්ද සිලබස් එකට හඳුන්වලා දුන්නේ එදා ඉඳලා අහලා තියෙන්නේ GIS වල වාසිම තමයි. වාසිමයි අහන්නේ හැමදාම. හැබැයි අවාසිය අහලා නැහැ ළමයි. හොඳට මතක තියාගන්න ඔය ටික හොඳට බලලා තියාගන්න යම් තැනකදී ඔබට ඕනි වෙයි. ඒ ආවොත් අනිත් ළමයිට ලියන්න බැරි වෙනකොට ඔබ ලියයි. හරි ඒ නිසා කියන්න ඕන නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප මත පදනම් වීමේ අවාසිය. දැන් මේ ඉවරලා ඉවර කළේ නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප වල එකක්. භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳව. මේ ගැන මොනවා හරි ගැටලුකාරී තැනක් තියෙනවා නම් මට ඉක්මනට කියන්න ඊළඟ GPS වලට යන්න කලින්. හොඳයි එහෙනම් අපි යමු මේ ඊළඟ කොටසට GPS ඒ කියන්නේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. දැන් ළමයි මේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියත් නූතන සිතියම් විද්‍යාවක් ලෝකේ නිර්මාණය වෙන්න ඉතා වැදගත් දායකත්වයක් ලබා දුන්න සංරචකයක්. එහෙම නැත්නම් එක සාධකයක්. හරි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. මේකෙදි කෙරෙන්නේ අපිට අවශ්‍ය නම් ස්වයංක්‍රීයවම සිතියම් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් මේ සතුව තියෙනවා. GPS කියලා කියන්නේ Global Position System කියන එක. හරි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියන එකේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි Global Position System. ඒකේ තියෙන වචන තුනේ මුල් ලකුණු වරන් තමයි GPS කියලා කෙටි කරගන්නේ. අර GIS වගේ තමයි. ඒතර මතක තියාගන්න මේ GIS වලට අවකාශීය දත්ත සපයන ප්‍රධාන ක්‍රමයක් තමයි GPS. හරි GIS වලට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න එක ක්‍රමවේදයක් තමයි GPS. ඒ වගේම තමයි GIS වල පාවිච්චි වෙන සිතියම් නැත්නම් ඇඳෙන සිතියම් ස්වයංක්‍රීයව නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් විදිහට GPS වැදගත් වෙලා තියෙනවා. එහෙනම් නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයක් වන GIS වලට GPS වල තියෙන වැදගත්කම ආකාර දෙකයි. මොකද්ද? එකක් තමයි GIS වල වැඩ කටයුතු කරන්න අවශ්‍ය කරන දත්ත සම්පාදනය කරනවා GPS වලින්. ඒ වගේම තමයි GPS වලින්
අවශ්‍ය නම් ස්වයංක්‍රීයවම සිතියන් ඇඳලා ඒක GIS වලට ගන්න පුළුවන්. එතකොට දෙන්නේ මොන ආකෘතියෙන්ද? දෛශික ආකෘතිය. සිවුරස් ආකෘතියෙන් නෙමෙයි. ඒ නිසා එතනත් යම් වාසියක් තියෙනවා. එතනත් යම් වාසියක් තියෙනවා. නම් ක්‍රම දෙකකදී අවස්ථා දෙකකදී නූතන සිතියම් විද්‍යාවේ භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියට GPS වැඩ ගන්නවා. එහෙනම් වැදගත්කම දන්නවා. දැන් යන්න හදන්නේ කවුද මේ GPS කියන්නේ? GPS කියන්නේ කවුද? සමහර විට ලක්ෂාන් හිම මේ ගැන දන්නවා ඇති. GPS සමහරට මේ පාවිච්චි කරනවත් ඇද්ද ඔයගලන්ට දැන් මොබයිල් ෆෝන් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන හැටි මේ GPS තාක්ෂණයේ මොබයිල් ෆෝන් එකට ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක සම්බන්ධ ඇප්ලිකේෂන්ස් දැන් තියෙනවා. Google Play Store වල එහෙම තියෙනවා. සමහර පාවිච්චි කරනවා ඇති. මොකද්ද මේ GPS කියලා කියන්නේ? පෘථිවිය මත කිසියම් ස්ථානයක එහෙම නැත්නම් කිසියම් වස්තුවක නිරපේක්ෂ පිහිටීම ලබා ගැනීමට නිර්මාණය කරගෙන තියෙන යාන්ත්‍රණය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ GPS. මොකද්ද GPS කියලා කියන්නේ? පෘථිවි තලයේ මත පිට තියෙන කිසියම් ස්ථානයක, ඒ කියන්නේ තැනක, එහෙම නැත්නම් කිසියම් වස්තුවක, ඒ කියන්නේ පාසලක, ළිඳක නේද? ඒ වගේ පොයින්ට් එකක් විතර පෙන්වන්න පුළුවන් යම් තැනක පිහිටීම ලබා ගන්න නිර්මාණය කරගෙන තියෙන පද්ධතියට යාන්ත්‍රණයට කියනවා GPS නැත්නම් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියලා. එතන මේක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. මේක හදාගෙන තියෙන්නේ අභ්‍යවකාශගත කරලා තියෙනවා චන්ද්‍රිකා 24ක්. හරිද? අභ්‍යවකාශගත කරලා තියෙනවා චන්ද්‍රිකා 24ක්. මේ චන්ද්‍රිකා 24ම රඳවලා තියෙන්නේ පෘථිවියේ ඉඳලා කිලෝමීටර් 21000ක් විතර ඉහළින්. හරි 21000ක් විතර ඉහළින් පෘථිවි තලයේ ඉඳලා කිලෝමීටර් 21000ක් විතර ඉහළින් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශගත කරලා රඳවලා තියෙනවා. මේ 24 පෘථිවිය වටා මේ ගමන්පත 6ක ගමන් කරනවා. ගමන් මාර්ග 6ක. ඒතර 24යි නම් ඔක්කොම ගමන් මාර්ග 6යි නම් තියෙන්නේ එක ගමන් මාර්ගයක තියෙන චන්ද්‍රිකා 4යි. 6 වරක් 4ට 24 වෙන්නේ. නේද? පෘථිවිය වටා ගමන්පත 6ක මේ චන්ද්‍රිකා 24 පෘථිවිය වටා ගමන් කරනවා. එක එක පැතිවලට. හරි මේ ගමන් කරවලා පෘථිවිය මත පිට තියෙන මේ තොරතුරු ග්‍රහණය කරගෙන ඒවා නැවත පෘථිවියට ලබා දීමේ කාර්යය තමයි මේකෙදි කෙරෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් GPS කියන්නේ මොකක්ද? චන්ද්‍රිකා 24ක් උපයෝගී කරගෙන. ඔය ටික ඉන්න වැඩි කරන්නේ. නේද? චන්ද්‍රිකා 24ක් උපයෝගී කරගෙන පෘථිවි තලය මත පිට කිසියම් වස්තුවක කිසියම් ස්ථානයක නිවැරදි නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ කියන වචනය ඇස්සේ තියෙන්නේ මොකද්ද? අක්ෂාංශ හා දේශාංශ වටිනාකම් වලින් පිහිටීම කියන එක. නේද? නිරපේක්ෂ පිහිටීම ලබා ගැනීම සඳහා නිර්මාණය කරලා තියෙන යාන්ත්‍රණයකට, පද්ධතියකට, ක්‍රමයකට තමයි අපි මේ කියන්නේ GPS කියලා. GPS. හරි? හොඳයි. එහෙමනම් අපි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියන්නේ මොකද්ද කියලා ලියමු. ස්ලයිඩ් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්න. එතකොට ලීසි වලට ඒක බලන්න ලියන්න පුළුවන්. පේනව නේද? නිර්වචනේ තියෙනවා ඈ. මේ තියෙන්නේ අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා 24ක් ආධාරයෙන්. අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා 24ක් ආධාරයෙන් චන්ද්‍රිකා 24ක් ආධාරයෙන් පෘථිවියේ ඕනෑම ස්ථානයක ඕනෑම වස්තුවක ඕනෑම ස්ථානයක ඕනෑම වස්තුවක පිහිටීම ඉතා නිවැරදිව අක්ෂාංශ හා දේශාංශ වටිනාකම් වලින් ලබා ගැනීමට
නිර්මාණය කොට ඇති යාන්ත්‍රණය අක්ෂාංශ සහ නිශාංශ වටිනාකම් වලින් ලබා ගැනීමට නිර්මාණය කොට ඇති යාන්ත්‍රණය ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය නමින් හැඳින්වේ. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය නමින් හැඳින්වේ. හොඳයි. දැන් ඔබ දන්නවා එතකොට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයේ රඳවලා පෘථිවි තලයේ මත පිට යාම වස්තුවකාරී ස්ථානයකාරී පිහිටීම හරියටම දැනගන්න හදාගත්ත ක්‍රමයට තමයි කියන්නේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියලා. හොඳයි. ඊළඟට බලමු අපි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියේ ඉතිහාසය. දැන් මේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කවුද හදලා තියෙන්නේ? මේවා හදලා තියෙනවා කීපයක්. හරි කීපයක් හදලා තියෙනවා. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති කීපයක් ලෝකේ තියෙනවා. රුසියාව හදලා තියෙනවා. ඊළඟට චීනය හදපු ඒවා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හදපුවා තියෙනවා. හරි ඒව තියෙනවා. ඒතර අපි මේ විෂය නිර්දේශ තුල අපි කතා කරන්නේ කවුරු හදපු එකද? ඒ වගේම ලෝකේ ජනප්‍රියම එක්කෙනා කවුද? මේ අපි කතා කරන්න හදන එක්කෙනා තමයි ජනප්‍රියම. ඇමරිකා එක්සත් ජනපදයේ හදපු GPS පද්ධතිය තමයි ලෝකයේ අද භාවිතේ පවතින්නේ. ඒක තමයි තාම නිවැරදි ඒ වගේම කාර්යක්ෂම පද්ධතියක් විදිහට පවතී. ලෝකයේ රුසියාව, චීනය, ඉන්දියාව වගේ හදපුවා අද භාවිතේ පවතින අඩුයි. ඒ නිසා අපි මේ කතා බහ කරන්න හදන්නේ සිලබස් එකේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් නිර්මාණය කරපු GPS සිස්ටම් එක පිළිබඳව. හරි? එහෙනම් මතක තියාගන්න වෙනවා GPS හදලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් නෙමෙයි කියන කාරණා. හරි? ලෝකයේ අනිකුත් රටවල නිර්මාණය කරලා තිනවා. නමුත් අපි සිලබස් එකේ කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් නිර්මාණය කරපු GPS පද්ධතිය ගැන. හොඳයි. එතකොට මේ GPS පද්ධතිය ආරම්භ කරන්න මුල් අඩිතාලම වැටෙන්නේ මේ ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ මගින්. හරි? මේ පද්ධතිය ඉස්සෙල්ලාම ඇමරිකාව නිර්මාණය කරගත යුතුයි කියලා තීරණය වෙන්නේ ඇමරිකාවේ ආරක්ෂාව මත. හරි? ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ පද්ධතිය මේගොල්ලෝ නිර්මාණය කරන්නේ. මේක නිර්මාණය කිරීමේ මුල්ම අඩිතාලම වැටෙන්නේ 1970 දශකයේ ආරම්භ වෙනකොට. හරි 1970 දශකයේ ආරම්භ වෙනකොට තමයි මෙහෙම වැඩක් කරගන්න ඕනි කියලා ඇමරිකාව හිතන්නේ. මොකටද මේක නිර්මාණය කරනවා කියන්නේ මුල් අවස්ථාවේදී ඇමරිකාවේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යනවා. හරි ආරක්ෂක කටයුතු පවත්වාගෙන යනවා. එතකොට මේවා මේ 70 දශකයේ ආරම්භක මුල් අවුරුදු වල මේ සම්බන්ධ කතාබහ ඇති වෙලා අවශ්‍ය වැඩ කටයුතු සැලසුම් කරගෙන මේ පද්ධතිය නිර්මාණය කිරීම ආරම්භ කරනවා 1973 දී. හරි 1973 දී තමයි මේ පද්ධතිය නිර්මාණය කළ යුතුයි කියන අවසාන තීරණයට එන්නේ. අවසාන තීරණයට එන්නේ. ඒතර ඇමරිකාව මේ තමන්ගේ රටේ ආරක්ෂාව තහවුරු කරගන්න GPS පද්ධතිය ආරම්භ කරන්න තීරණය කරන්නේ 1973 දී. මේක පස්සේ කාලෙකදී 1974 වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරනවා. ආරම්භ කළා චන්ද්‍රිකා ටික එහෙම කක්ෂගත කරන්න, එහෙම නැත්නම් අභ්‍යවකාශගත කරන්න කටයුතු ආරම්භ කරනවා. එහෙම ආරම්භ කළ මේ පද්ධතිය ඉතා ඉක්මනින් ක්‍රියාකාරී පද්ධතියක් කරගන්න අවශ්‍ය කටයුතු ලහිලහිය සිදු කරගත්තා. හරි? එතකොට ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් මේ වැඩ කටයුත්ත සඳහා හරි වෙන් කරපු මුදල ඇමරිකන් ඩොලර් බිලියන 19ක්. මහා විශාල මුදලක්. චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට යවලා ඒවා ගමන් පත 6ක පෘථිවිය වටා ගමන් කරවලා නේද? පෘථිවියට සංඥා ගෙනල්ලා පිහිටීම නිවැරදිව හඳුනාගන්න මේ හදපු යාන්ත්‍රණය නිර්මාණය කරගන්න ආරම්භක මූලධන පිරිවැය විදිහට මේගොල්ලෝ වැය කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 19ක්. හරි? ඩොලර් බිලියන 19ක්. ඒ වගේම තමයි මේ ඩොලර් බිලියන 19 ආරම්භයේදී වියදම් කරලා මේගොල්ලෝ අවුරුද්දක් පාසා මේ පද්ධතිය නඩත්තු කටයුතු පවත්වාගෙන යන්න. දැන් ඕනම දෙයක් හදුවා මේක නඩත්තු කටයුතු පවත්වාගෙන යන්න එපේ. කැඩෙනවා නේද? ඊළඟට ඒවා ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. ගෙවිච්ච කැලේ තිබුණොත් ඒවා අයින් කරලා අලුතෙන් දාගන්න වෙනවා නේද? අක්‍රීය පද්ධතියක් බවට පත් වෙන්න දෙන්න බෑනේ.
නිසා මේක නඩත්තු කටයුතු දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වෙනුවෙන් මේගොල්ලෝ මොකද කරන්නේ? හැම අවුරුද්දකම ඒගොල්ලන්ගේ අයවැය මේ නඩත්තු කටයුතු සඳහා වියදම් කරනවා ඇමරිකන් ඩොලර් මිලියන 750. කලින් කිව්වේ ඩොලර් බිලියන 19ක් වියදම් කළා මුල් අවස්ථාවේ. එහෙම පද්ධතිය හදාගත්තා. එහෙම වියදමක් කළා. හදාගෙන මේක අවුරුද්දක් පාසා නඩත්තු කරන්න මිලියන 750 ගාණක් වියදම් කරනවා. ඩොලර් මිලියන 750 ගාණක්. වියදම් කරලා මේ වැඩේ කරගෙන යන්නේ මොකටද? ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන්න. හරි? හැබැයි මේගොල්ලෝ කාලයක් මේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම සඳහා මේ හදාගත්ත මේ පද්ධතිය බොහොම මේ යහපත් නැත්නම් ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න වැදගත් වෙන පද්ධතියක් විදිහට මේගොල්ලෝ පාවිච්චි කළා. හැබැයි අපි දන්නවා ඒගොල්ලෝ මේ පද්ධතිය පාවිච්චි කරන අතරතුර තමයි අපි දන්නවා 1990 දශකයේදී බිල් ලාඩන් ගිහිල්ලා ඇමරිකාවේ ආරක්ෂක අංශයටම පාර දෙනවා. නේද? පෙන්ටගනේට ගහනවනේ. එතකොට ඇමරිකාව තේරුම් ගන්නවා මේ පද්ධතිය විතරක් ඒගොල්ලෝ විතරක් හදාගෙන මේක පාවිච්චිට අරගෙන ආරක්ෂාව තහවුරු ගැනීම වෙනුවෙන් නිර්මාණය කරගත්ත මේ පද්ධතිය වැඩක් නැහැ නේද? ඒක ඒ කාර්යය 100%ක් තහවුරු කරගන්න මේක වටින එකක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඇමරිකාව තීරණය කරනවා ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ස්ථාපනය කරගත්ත මේ පද්ධතිය මේ ආරක්ෂණ යාන්ත්‍රණ පද්ධතිය ලෝකයේ සිවිල් කටයුතු සඳහා අනිකුත් කටයුතු සඳහා දත්ත ලබා දෙන පද්ධතියක් බවට පත් කරන්න ඕනේ කියලා තීරණය කරනවා. හරි? තීරණය කළා මේගොල්ලෝ මොකද කරන්නේ? 1993 12 වෙනි මාසේ 8 වෙනිදා දෙසැම්බර් 8 වෙනිදා මේ පද්ධතිය නිදහසේ ලෝකයේ ඕනෙම කෙනෙකුට දත්ත ලබා ගන්න පුළුවන් පද්ධතියක් විදිහට පරිවර්තනය කරලා දෙනවා. හරි? නොමිලේ දත්ත දෙන්නේ. පද්ධතියෙන් දත්ත ගන්න 7-5ක්වත් අය කරන්නේ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. මේ පද්ධතියෙන් දත්ත ටික දත්ත ගන්න අපි GPS receiver එකක් පාවිච්චි කරනවා. ග්‍රාහකයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ෆෝන් එක වගේ පොඩි උපකරණයක් GPS receiver එකක් පාවිච්චි කරන්න ඕනේ. එන්නේ receiver එක සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඒක අඩුම පහසුකම් තියෙන receiver එකක් වුණත් ලක්ෂකමාරක් විතර වෙනවා. ඒක වෙනම කතාවක්. හරි? ආරම්භක වියදම විතරයි. ඒක ගත්තට පස්සේ ඒක වැඩ කරනවා නම් ජීවිත කාලෙම දත්ත ගන්න පුළුවන් සල්ලි ගෙවන්නේ නැතුව. හරි? ඒව දුන්නා. ඒ වගේම තමයි ඔය 93 12 8 වෙනිදා නිදහස් සේවාව බවට පත් කරන්න කලින් GPS පද්ධතියෙන් දත්ත අනික් අයට දුන්නා. හරි? අනිත් වැඩ කටයුතු වලට දත්ත දුන්නා. ආරක්ෂක කටයුතු වලට විතරක් නෙමෙයි අනිත් කටයුතු වලට දුන්නා. හැබැයි දෙනකොට මේගොල්ලෝ මොකද කළේ? හිතාමතාම යම් වැරද්දක් ඇති කරලා තමයි ඩේටා එළියට දෙන්නේ. එයි මේ අක්ෂාංශ දේශාංශ වටිනාකම් හඳුනාගෙන දුරස්ත ස්ථානයක ඉඳලා ප්‍රහාර එල්ල කරනවා. මිසයිල් ප්‍රහාරයෙන් එල්ල කරනවා. හරියටම යම් ස්ථානයක් අපි හිතමු පෙන්ටගනේමයි කියලා. පෙන්ටගනේ තියෙන අක්ෂාංශය දේශාංශය මොකක්ද කියලා හරියට හොයාගන්න පුළුවන් ක්‍රමේ හොයාගත්තොත් කිසියම් කෙනෙකුට දුරස්ත රටක ඉඳලා පෙන්ටගනේටම මිසයිලයක් එල්ල කරන්න පුළුවන්. හරි දුරස්ත ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඒ සමයක ඒගොල්ලෝ අවබෝධ කරගන්න තියනවා. ඒ හින්දා අර නිදහස් සේවාවක් විදිහට පත් කරන්න කලින් මේගොල්ලෝ දත්ත වෙන අයට දුන්නා නම් දුන්නේ හිතාමතාම දෝෂයක් ඇති කරලා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් මම මේ ඉන්න ස්ථානයේ අක්ෂාංශ දේශාංශයේ වටිනාකම අපිට දෙනවා පද්ධතිය. හැබැයි දුන්නට ඒකේ පොඩි වැරද්දක් කරලා දෙනවා. මොකක් හරි මීටර ගානක වෙනසක් කරලා තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මීටර 10ක ඇකියුරසි එකක් එක දෙනවා කියන්නේ. ඒ කියන්නේ මීටර 10ම ඇකියුරසි එක මම මේ ඉන්න ස්ථානෙට අරය මීටර 10ක රේඛාවක් ඇඳහම ඒක වටේ වෘත්තයක් අදින්න පුළුවන් නේද? නේද? අරය මීටර 10ක් වන වෘත්තයක් අදින්න පුළුවන්. එන්නේ වෘත්තය ඇතුලේ කොහේ හරි තැනක තමයි අර දෙන ලොකේෂන් එක තියෙන්නේ. ස්ථානෙ තියෙන්නේ. ඉතින් එන්නේම වරද්දක් කළා හිතාමතාම වැරදි කරලා දුන්නා. දුන්නේ මොකටද? ආරක්ෂාව තහවුරු කරගන්න. හැබැයි ඉතින් එහෙම දීලා බිල් ලාඩන් ගිහලා ගැහුවා. නේද? ඊයින් පස්සේ තමයි මේ වැඩේ වැඩක් නැහැ කියන එක තේරුම් අරගෙන අනිකුත් කටයුතු සඳහා අවශ්‍ය දත්ත ගන්න පුළුවන් පද්ධතියක් බවට පරිවර්තනය කළා. මේක 93 12 8 වෙනිදා ඉඳලා නිදහස් සේවාවක් විදිහට ජනතාවට අවශ්‍ය කරන දත්ත, ලෝකවාසී ජනතාවට අවශ්‍ය කරන දත්ත ලබා ගන්න පරිවර්තනය කළා ඉදිරිපත් කළේ. හරි ඔන්නෝක තමයි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති ඉතිහාසය තුල තියෙන්නේ. ඒක ඕක මම හිතනවා මේ හැලක් විදිහට විස්තරයක් විදිහට ලියනවට වඩා හොඳයි. ඕගොල්ලන්ට මේක කරුණු විදිහට ලියාගත්තා නම් පාඩම් කරගන්න මතක තියාගන්න ලේසියි. ඒ නිසා මේ ස්ලයිඩ් එක තියෙනවා ඊළඟ එකේ. කරුණු ටික වෙන වෙන ඉදිරිපත් කරලා තියෙනවා. අපි එහෙම ලියමු. හරි. ඔය තියෙන්නේ විස්තරය. අපි ලියමු.
කරුණින් කරුණ ලියන්නකො එතකොට කතාව බලන්න පිටි. ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් ස්ථාපනය කරලා තියෙනවා. ලියාගෙන ඉවරලා අත උස්සන්න. එක්කෙනෙක් ලියලා ඉවරයි. දැන් දෙන්නෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ අනිද්දාටත් කාලය ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැන් අපි ඔය ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියන්නේ මොකක්ද සහ ඒක ඉතිහාස කතාව ගැන තමයි ඔය කෙටියෙන් අපි සඳහන් කරගත්තේ. එතකොට ළමයි අපිට උතනින් එහාට දවසේට කතා කරගන්න බැරි වෙයි. ඊළඟට අපිට තියෙන්නේ මේ පද්ධතිය හැදලා තියෙන සංරචක මොනවද කියන එක හඳුනාගෙන
ඒ පද්ධති ක්‍රියාකාරීත්වය දැක්ක රූපසටහනක් ඇඳලා ඒ පද්ධති සංරචක පිළිබඳව වෙනම කතා බහ කරන්න තමයි තියෙන්නේ. අපිට ඊළඟ දවසේ බොහෝ විට පාඩමේ අවසානයේ යන්න පුළුවන් වෙන නමුත් ඉවර කරගන්න බැරි වෙයි ඊළඟ දවසේ. ඊළඟ දවසේ නම් අපි අනිවාර්යයෙන්ම ඉවර කරනවා. දින දෙකක් ඇතුළත මේ පාඩම එතකොට ඉවර කරගන්න අවස්ථාව තියෙනවා. අපි උපරිම උත්සාහයක් යොදමු එක දිනයක ඉවර කරගන්න පුළුවන්ද කියලා බලන්න. බැරි වුණොත් දින දෙකක් ඇතුළත මේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඒතර අපිට ඒ ආශ්‍රිතව දැන් පුනරීක්ෂණ කටේ වැඩ කටයුතු ආරම්භ වෙනවනේ. ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ. එතකොට අපිට එතෙන්දී මේ පාඩම සම්බන්ධ කරගෙන පසුගිය විභාග ප්‍රශ්න ඊළඟට මේකෙන් අහලා තියෙන මේ MCQ ප්‍රශ්න වගේ දේවල් වැඩිපුර සාකච්ඡාවට ගන්න පුළුවන්. එහෙනම් අදට මම මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අද කතා බහ කරපු දේවල් සම්බන්ධයෙන් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරලා link එක දෙන්නම්. හැබැයි දින කීපයක් ගත වෙයි. ඉරුණි ගිය සතියේ වීඩියෝ එක ඔයාලට මම දුන්නාද? නෑ සර්. නැද්ද? හරි මම මේක දෙන්නම් ඈ. එතකන් මේ ජනනිගේ නෝට් එක ඉල්ලන් ලියා ගන්නකො. හරි. හොඳයි එහෙනම් ගැටලුවක් නැත්නම් අද අපි මෙතනින් වැඩ කටයුතු අවසන් කරමු. එහෙනම් සියලු දෙනාටම සුබ සතියක් වේවා. ආයිබෝවන්. සතියක් නෙමෙයි හෙට දිනේ අපි හම්බ වෙනවා. හෙට දිනේ සුපුරුදු වෙලාවට එකට තමයි අපි පන්ති පවත්වන්නේ. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන් සර්.